අද දවසේ අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අධ්‍යාපන ප්‍රතිපත්ති හා නවීකරණ කියන මාතෘකාවට අදාළ කොටස් ටික. පසුගිය දිනවලදී අපි කතා කළා පාසල් අධීක්ෂණය ගැන, ඊට පස්සේ භෞතික හා මානව සම්පත් කළමනාකරණය ගැන, සියලු දේ ගැන. එතකොට ඒ සියලු දේට බලපාන තීරණ ගැනීම පිළිබඳව තමයි මේ අධ්‍යාපන ප්‍රතිපත්ති තුල අන්තර්ගත වෙන්නේ. ඒ වගේම තමයි විෂය මාලා නවීකරණයටත් අදාළ වෙනවා. එතකොට දැන් අද දවසේදී මම ඔයාලට හැමදාම කියන්න වගේ මේ පන්ති මම කිරීමේ අරමුණ තමයි ඔයාලට નિયમિત වේලාවකදී ලැබෙන ප්‍රශ්නයට කොහොමද නිවැරදි පිළිතුරක් ලියාගන්නේ කියන එකට. එතකොට මම අද දවසේ මෙතන ප්‍රශ්න වලට 40ක් දාලා තියෙනවා. අපි 10 10 කතා කරමු. එක ප්‍රශ්නයකට විනාඩියක කාලයක් දෙනවා. මේ කොලයක් අරගෙන ලෑස්ති වෙන්න පළවෙනි ප්‍රශ්නේ ඉඳලා උත්තර ලියන්න. මම ගිය සතියේ අර කිව්වා වගේම ටියුට් එක ඔයාලට දෙනවා. ප්‍රශ්නේ බලලා කොලේ උත්තරේ විතරක් ලියා ගන්න. වෙලාව ආරම්භ කරන්න. මේක ප්‍රශ්නයකට විනාඩි 30යි විනාඩියයි අතර කාලයක් තමයි දෙන්නේ. ප්‍රශ්නෙට ගැලපෙන විදිහට කාලය මම ඇඩ්ජස්ට් කරනවා. මේ ඉක්මනින් උත්තර ලියන්න. පළවෙනි ප්‍රශ්නේ මේ අපි දාලා තිබුණ SDGs යනුවෙන් හැඳින්වෙන්නේ කුමක්ද කියලා. මොකක්ද ලිව්වේ ඒකට? එතන තියෙනවා මේ SDGs කියන්නේ Sustainable Development Goals කියලා. තිරසර සංවර්ධන අරමුණු. මේවා මේ රචයත් එක්ක තිරසර සංවර්ධන අරමුණු කියන එක අධ්‍යාපනයේ පමණක් නෙවෙයි ප්‍රතිපත්ති මාලාවක් එක්ක හැදිච්ච දේවල් ඒක කොටසක් අධ්‍යාපනයේට ලින්ක් කරලා තිබුණා. ඒකට ඒක තමයි මේ Sustainable Development Goals SDGs යනුවෙන් හඳුන්වන්නේ. දෙවැනි එකෙන් මම අහලා තිබුණේ අධ්‍යාපන ඵලය anu කුමක්ද කියලා. එතකොට අධ්‍යාපන ඵලයක් කියලා කියන්නේ අපි අධ්‍යාපනයේ ඵලයේ විදිහට ගණන් ගන්නේ මේ අපි ළමයිකට අධ්‍යාපනය දුන්නාට පස්සේ ඒකෙන් ලැබෙන ප්‍රතිලාභය. ඵලය කියලා කියන්නේ අවසාන ඵලය. එතකොට අපිට ඒ අධ්‍යාපනය අපි හරියට ඉගෙන ගැනීම ක්‍රියාවලිය කරාද? තමයි ඒකෙන් ඵල ප්‍රයෝජන ගත්තද? අන්න එතකොට ඒව අපිට මැනගන්න පුළුවන් වෙන්නේ තක්සේරුවකදී හා පරීක්ෂණවලදී. තක්සේරුව අපි ඉගෙන ගැනීම ක්‍රියාවලිය අතරතුරේදී කරනවා. පරීක්ෂණ කියලා කියන්නේ වාර විභාග කියලා. ඒ කියන්නේ වර්ෂ අවසානයේදී හරි වාරයේ අවසානයේදී හරි මාසයේ අවසානයේදී ඒ වගේ එක් වෙලාවට කරනවා. ඊට පස්සේ ජාතික මට්ටමේ විභාගات අපි පවත්වනවා. එතකොට මේ වයින් ගන්න අවසාන ලකුණ අනුව ප්‍රදර්ශනය වෙන ශිෂ්‍යයාගේ කාර්ය සාධනය තමයි අධ්‍යාපන ඵලය කියලා අපි හඳුන්වන්නේ. ඊට පස්සේ ඊළඟට පස්වෙනි ප්‍රශ්න විදිහට අපි ගත්තේ ලංකාවේ තුන්වෙනි ප්‍රශ්න විදිහට අපි ගත්තේ ලංකාවේ ප්‍රථම අධ්‍යාපන අමාත්‍යවරයා කවුද කියලා. ඒකට ඒක හැමෝම දන්නවා CWW කන්නංගර මහතා තමයි ලංකාවේ ප්‍රධාන අමාත්‍යවරයා වුණේ. එතකොට ඒ කාලෙදී ලංකාවේ අධ්‍යාපන පනතත් පිහිටෙව්වා. එතකොට ඒ පනතේ බලතලත් අනුව තමයි මෙතුමාගේ මේ අධ්‍යාපනයේ නගා සිටීමට අදාළ ක්‍රියාමාර්ග ඒ කාලෙදී ගත්තේ. ඒකට ඒ වගේම ඊළඟ ප්‍රශ්නයක් තිබුණේ නොමිලේ පෙළපොත් සැපයීම. අපේ ලංකාවේ අධ්‍යාපනයේට අපි නොමිලේ පෙළපොත් ඒ වගේම නිල ඇඳුම් සපයනවා. ඒ වගේම සමහර පාසල්වල දරුවන්ට පාවහන් පවා සපයනවා. පාවහන් හැම දරුවෙකුටම හිමි වෙන්නේ නැහැ. ඒවට නිර්ණායක තියෙනවා. ඒවා අපි ඉස්සරහදී කතා කරමු. ඊළඟට මේ මම අහලා තියෙනවා අපේ පාසල් වර්ගීකරණය කරලා තියෙනවා. මෙතන ඉන්න එක මිස් කෙනෙක් මගෙන් අහුවා මේ ජාතික පාසල් වර්ගීකරණය ආරම්භ කළේ මොන අවුරුද්දද කියලා. ඇත්තටම ඒක හරියටම වර්ෂයක් දාලා තිබුණේ නැහැ. එක පොතකක් තිබුණේ 1940 ගණන් වලදී කියලා. එහෙම එක පොතවල තිබුණාට හරිය නිශ්චිත වර්ෂයක් අපිට හොයාගන්න බෑ ඒකට තාම. කියන්නේ අතීත ඩොකියුමන්ට් වල තියෙනවා දන්නේ මට හරියටම නිශ්චිත වර්ෂයක් තාම හම්බුනේ නැහැ. එතකොට මේ පාසල් වර්ගීකරණය දාලා තිබුණේ ප්‍රධාන වශයෙන් ජාතික පාසල් පළාත් පාසල් විදිහටත් අපි පාසල් වර්ගීකරණය කරනවා. එතකොට ඊට අමතරව තව ප්‍රශ්නයක් මම ඉස්සරහට දුන්නා. ඒ ප්‍රශ්නයත් එක්ක දෙකම එකට අරගෙන කතා කරන්න පුළුවන් අපිට මෙතනදී. හරි. එතකොට රජයට අයිති වෙන පාසල් අපි ජාතික පාසල්, පළාත් පාසල් කියලා වර්ග දෙකකට බෙදන්නත් පුළුවන්. ඊට පස්සේ ජාතික පළාත් පාසල් කියන දෙවර්ගයම මේ මෙතන යටින් දක්වලා තියෙන 1AB, 1C, type 2, type 3 කියන පාසල් විදිහට වර්ගීකරණය කරන්න පුළුවන්. එතකොට මේ ජාතික පාසල් කියන වර්ගීකරණය අපිට අඳුන්වලා දීලා තියෙන්නේ 1980 වර්ෂයේදී.
මිස් කෙනෙක් කියලා තියෙනවා පාසල් වර්ගීකරණය කරපු අවුරුද්දක් නැහැ කියලා. ඒක තමයි හරියට නිශ්චිතව හොයා ගන්න පුළුවන් එකක් හම්බුනේ නැහැ. එතකොට මේ ඒකකින් හම්බෙච්ච මේ ජාතික අධ්‍යාපන කොමිෂන් සභාවෙන් මේ ප්‍රකාශයට පත් කරපු 2016 වර්ෂයේ යාලේ ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් හොයාගත්ත කරුණු තමයි මේ තියෙන්නේ. එතකොට ඒකේ දාලා තිබුණා ජාතික පාසල් කියන කැටගරියක් ඒගොල්ලෝ හඳුන්වලා දීලා තියෙන්නේ 1980 ගණන් වලදී කියලා. එතකොට කන්නංගර මහත්තයා අපිට මධ්‍ය පාසල්නේ හඳුන්වලා දුන්නේ මධ්‍ය මහා විද්‍යාල කියන විදිහට තමයි ගියේ. ඊට පස්සේ ඒ වාර ජාතික පාසල් වලට බහකින්පත් වෙලා තියෙන. එතකොට 1980 ගණන් වලදී තමයි එහෙම නම් කරන්න ඇත්තේ. ඊට පස්සේ මේ 1AB 1C type 2 type 3 කියන්නේ මොනේ පාසල්ද කියලාත් හඳුන්වන්නම්. යටිම පටන් ගත්තොත් type 3 කියලා කියන්නේ අපේ ප්‍රාථමික පාසල. එතකොට මේකට 1-5 ශ්‍රේණි. කියන්නේ පළවෙනි ශ්‍රේණිය ඉඳලා පස්වෙනි ශ්‍රේණිය දක්වා පැවැත්වෙන පාසල් තමයි මේ type 3 කියන්නේ. එහෙම නැත්නම් තෙවන වර්ගයේ පාසල් කියලා අපි හඳුන්වන්නේ. ඊළඟ පාසල් වර්ගය තමයි type 2 හෙවත් දෙවන වර්ගයේ පාසල් කියන්නේ. එතකොට මේ දෙවන වර්ගයට 1 සිට 11 දක්වා පාසල්, ඒ වගේම සමහර පාසල් තියෙනවා 1 සිට 8 ශ්‍රේණිය දක්වා පමණ ක්‍රියාත්මක වෙන පාසල්. එතකොට මේ දෙවර්ගයේම දෙවන වර්ගයේ පාසල් විදියට තමයි හඳුන්වනු ලබන්නේ. ඊට පස්සේ මේ 1C කියලා කියන්නේ 1C 1AB. පාසල් දෙකේම උසස් පෙළ පන්ති තියෙනවා. එතකොට අපස උසස් පෙළ පන්ති පැවැත්වෙන වර්ග අනුව අපි කලින් කතා කළා උසස් පෙළ විෂය ධාරාවට අදාළව විෂය ධාරා 7ක් පිළිබඳව. එතකොට මේ විෂය ධාරා 7 පැවැත්වෙන පාසල් වර්ගය අනුව තමයි මේ 1AB 1C විදියට බෙදන්නේ. 1AB කියලා කියන්නේ විද්‍යා ගණිත අපස උසස් පෙළ සඳහා විද්‍යා ගණිත පන්ති පැවැත්වෙනවා නම් එවැනි පාසල් 1AB විදියට හඳුන්වනවා. 1C පාසල් කියන්නේ එතකොට ඒ පාසලේ විද්‍යා ගණිත කියන විෂය ධාරා දෙක නැහැ. අනිකුත් විෂය ධාරාවන් පැවැත්වෙන පාසල් තමයි 1C විදියට හඳුන්වන්නේ. ඒකට පැහැදිලි ඇති ඔයාලට පාසල් වර්ගීකරණය කරන්නේ මෙන්න මේ ආකාරයෙන්. එතකොට මේ වර්ගීකරණ ආකාර 4 ඇතුළත ජාතික පාසල් වගේම පළාත් පාසල් ඇතුළත් වෙලා තියෙනවා. ඊට පස්සේ TVEC යන කුමක්ද කියලා මම අහලා තිබුණා. TVEC කියලා කියන්නේ තෘතීය හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව. තෘතීය හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව. එතකොට ඒකෙන් තමයි අපි විවිධ පාඨමාලා කරනවා. දැන් අර වෘත්තීය විෂය ධාරාව හඳුන්වලා දුන්නානේ අපි. එතකොට ඒ වෘත්තීය විෂය ධාරාවත් එක්ක ඒකෙදි ළමයින්ට අපේ A level විභාගය වගේ අවසානයේදී විභාගයක් පැවැත්වෙන්නේ නැහැ. එතකොට යාළට දෙන්නේ වෘත්තීය සුදුසුකම. එතකොට මේ දෙන්න වෘත්තීය සුදුසුකම කුමක්ද? එතකොට වෘත්තීය විෂය ධාරාව යටතේ විතරක් නෙවෙයි අපේ තියෙනවා තවත් වෘත්තීය පාඨමාලා පවත්වන ආයතන. අන්න එතකොට ඒ ආයතන එක්ක ඒ වයින් මොන පාඨමාලාද දෙන්නේ? කොහොමද ඒවයි සුදුසුකම් කියන්නේ තීරණය කරන්නේ? ඒ වගේ බලය දෙන්නේ මෙන්න මේ තෘතීය හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව මගින්. එතකොට එයාලගේ තියෙන බලතලය තමයි වෘත්තීය සුදුසුකම් පිළිබඳ තත්ත්වය සහතික කිරීම. එතකොට මේ එයාලා පවත්වන මේ පාඨමාලාව මොන වගේ මට්ටමක තියෙන පාඨමාලාවක්ද කියලා. එතකොට අපිට ඒකට අපි කැටගරි කරනවානේ ඩිප්ලෝමා විදියට, සර්ටිෆිකේට් ලෙවල් විදියට, ඒ වගේ කියන්නේ විවිධ සහතික මට්ටම් අපේ තියෙනවානේ. ඒ වගේ මේ වෘත්තීය අධ්‍යාපනයට අදාළව එයාලගේ තියෙන මට්ටම් අනුව කොහොමද මොන තත්ත්වයේ සහතිකයක් එයාලට දෙන්නේ කියලා තීරණය කරන්නේ මේ TVEC කියන ආයතනය මගින්. ඊට පස්සේ අපේ ඊළඟ ප්‍රශ්නේ උනේ නෙරෙක් කියන්නේ මොකක්ද කියලා. එතකොට නෙරෙක් යන කුමක්ද යටතේ ඇගීම් පවත්වනු ලබන ශ්‍රේණි මොනවාද කියලා තමයි අපි ඇහුවේ. එතකොට නෙරෙක් කියලා කියන්නේ ජාතික අධ්‍යාපන පර්යේෂණ හා ඇගීම් මධ්‍යස්ථානය. එතකොට මේක මගින් කරන්නේ අධ්‍යාපනයේ පිළිබඳ පර්යේෂණ, ඒ වගේම අධ්‍යාපනයට අදාළ ඇගීම් පවත්වනවා. කවුරු හරි දන්නවද මේ නෙරෙක් එකට සම්බන්ධ වෙලා තියෙනවා අපේ විශ්වවිද්‍යාලයක්? ඒ මොන විශ්වවිද්‍යාලයද කියලා? කොළඹ විශ්වවිද්‍යාලය. විශ්වවිද්‍යාලය. අන්න හරි. ඒත් කොළඹ විශ්වවිද්‍යාලය මේ වෙබ්සයිට් එකට ගිහිල්ලා බලුවට පස්සේ මේ පිළිබඳ වැඩි විස්තර ඔයාලට හොයාගන්න පුළුවන්. මේකේ දාලා තියෙනවා. එතකොට එයාලා කාත් එක්ක එකතු වෙලා මේක කරන්නේ කොහොමද කරගෙන යන්නේ? ඒ විස්තර මේකේ ඇතුළත් වෙලා තියෙනවා. එතකොට එයාලා ඇගීම් පවත්වන්නේ අපේ 4 හා 8 ශ්‍රේණි වලට. එතකොට ඒකේ තව දුරටත් දක්වලා තියෙනවා මේ 4 ශ්‍රේණිය මොන විෂයන් සම්බන්ධවද 8 ශ්‍රේණිය මොන විෂයන් සම්බන්ධවද කතා කරන්න කියලා. එතකොට මේගොල්ලෝ වැඩිපුරම අවධානය දීලා තියෙන්නේ විද්‍යා ගණිත ඒ වගේම ඉංග්‍රීසි.
ඒ විෂයන් වලට තමයි වැඩිපුරම අවධානයක් යොමු කරලා තියෙන්නේ. කොට ප්‍රශ්න 10න් අවසාන ප්‍රශ්නයේ විදිහට කතා කළේ එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් ප්‍රඥාප්තිය. ශ්‍රී ලංකාවේ සම්මත කරගත් වර්ෂය කුමක්ද කියලා. ඒකේ 1991 තමයි අපි ප්‍රඥාප්තියට අත්සන් කරලා ඒකට අදාළ ක්‍රියාමාර්ග අපේ ලංකාවේ ගන්න පෙළඹිලා තියෙන්නේ. සාමාන්‍යයෙන් බලන්න ඔයාලගේ දැන් මේක තරඟ විභාගයක්. එතකොට 10න් 6ක් කියන්නේ එතකොට 150ට වඩා චුට්ටයි වැඩි. 10න් අඩුම ගානේ 8ක්වත් එන මට්ටමට ඔයාලා මේ වෙනකොට මේ පොත්පත් කියලා ඉන්න. මොකද ලබන මාසේ අපි දන්නේ නැහැ විභාගේ පැවැත්වේද කියලා. එතකොට තව සති 3ක් විතර වගේ තමයි තියෙන්නේ. ඒ නිසා සූදානම් වෙන්න. දැන් මම ඊළඟ ප්‍රශ්න 10ත් මේ විදිහටම ප්ලේ කරන්න. මැඩම් අර මේ කවුද දයාරෝහණ සර් ලියපු පොතක තියෙනවා මේ ජාතික පාසල් සංකල්පය සම්බන්ධයෙන් ජාතික පාසල් වර්ගීකරණයක් ශ්‍රී ලංකාවේ අධ්‍යාපන පද්ධතියට හඳුන්වා දුන්නේ 1985 දීය. 1985 දී ජාතික පාසල් ලෙස පාසල් 18ක් හඳුනාගත් අතර 2015 වන විට එම සංඛ්‍යාව 342ක් දක්වා වැඩි වී ඇත කියලා මේ ජාතික පාසල් වල මේ වෙනකන් එන ඒම ගැන විස්තරයක් තියෙනවා. තුලනාත්මක අධ්‍යාපනය හා රටවල අධ්‍යාපනය කියන පොතේ දයාරෝහණ අත්පොතක් තමයි ලියලා තියෙන්නේ. ගොඩක් ස්තුතියි මිස්. එතකොට අනිත් අයටත් ඒක අරගෙන කියවන්න පුළුවන් නේ. ඕකේ දැන් ජාතික පාසල් ප්‍රමාණය තව වැඩි වෙනවා. මොකද මේ දැන් අපේ ආය අලුතෙන් මේ ආවනේ ප්‍රතිපත්තියක් අර මේ කාලේ වලට වැඩිපුර මේ පාසල් 16 ව්‍යාපෘති කියලා වෙනකොට 16කට වඩා වැඩි වෙනවා. දැන් මේ ජාතික පාසල් ප්‍රමාණය තවත් ඊට වඩා වැඩි වෙනවා. ඒක හරියට දැන් ඉස්සෙල්ලා කිව්වේ නම් මේ පාසල් 16යි හදන්නේ කියලා. ඒ වුණාට දැන් ඊට වඩා වැඩි වෙනවා. මොකද එයාලා බලාපොරොත්තු වෙන ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයකට ජාතික පාසල් කියන නාමය දීලා තියෙනවා. එතකොට මේ අවුරුද්ද අවසාන දැන් ලබන ඒ කියන්නේ දැනට අපි නම් කරගෙන තියෙනවා ලබන අවුරුදු ජනවාරි වල ඉඳලා ඒවා ජාතික පාසල් විදිහට ක්‍රියාත්මක වෙනවා. මේ පිළිබඳව ඉස්සරහට කතා කරන්නම් වැඩිදුර විස්තර ඒක. ඔව්. මැඩම් ඒ දෙවෙනි වතාවට ඒ කියන්නේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයකට පාසල් 3ක් ජාතික පාසල් කරන එක නේද? ඔව් ඒ පාසල් පාලනය වෙන්නේ පළාත් පාසල් විදියට නේද මැඩම්? අර තියෙන ජාතික පාසල් එක නෙමෙයි නේද? නෑ අධ්‍යාපන අමාත්‍යාංශය තමයි අයිති වෙන්නේ. ඒ කියන්නේ දැන් එයාලා අර මේ 2023 එනවා කියලා කියනවනේ විෂයමාලා නවීකරණත් එක්කම ඒක යටතේදී එයාලා දැන් අර පිහිටුවන්න යනවා. දැන් ඉස්සරහට කලාප කාර්යාලවල දැන් පාසල් 100ක් විතර ආසන්න වශයෙන් එකතු කළනේ කලාපයක් පිහිටුවන්නේ. මේ ඒ වගේ ඊට පස්සේ මේ කොට්ටාස කාර්යාල කලාප කාර්යාලය බවට පත් කරනවා. කොට්ටාස කාර්යාල කලාප කාර්යාලය බවට පත් කරලා එතකොට මේ කොට්ටාස මට්ටමින් තමයි පාසල් පාලනය කරනවා කියලා කියන්නේ. එතකොට සමහරක් විට දැන් අපටත් හිතෙනවා මොකද අධ්‍යාපන අමාත්‍යාංශයේ ජාතික පාසල් වල බලතල හිමි වෙන්නේ. ඒ කියන්නේ නියාමනය කරන්නේ අධ්‍යාපන අමාත්‍යාංශයෙන්. ඒ වුණාට ඇත්තටම යාලට ඒ තියෙන පාසල් ප්‍රමාණය අධීක්ෂණය කරගන්න ගැටලු තියෙනවා. ඒක නිසා ඔය කියන විදිහට පාසල් ප්‍රමාණය වැඩි කරාම යාලට ඒවයි අධීක්ෂණය කිරීමේ මේ කාර්යයන් කරන්න අමාරු වෙනවා. ඒක නිසා අනිවාර්යෙන් කියන්නේ අර අපිට හිතෙනවා බලතල අර කොට්ටාස කාර්යාල කලාප කාර්යාල බවට පත් කරලා එතකොට ඒ බලතල යාල වේලෙමිට බෙදා හරි කියලා. ඒකනේ. Thank you madam. හරි. මම එහෙනම් ඊළඟ ප්‍රශ්න 10ත් මේ ප්ලේ කරන්නද? මේ යන විදිහට වලට වේගය ඇති නේද ලියා ගන්න? ප්‍රශ්නවලට උත්තර ලියන්න වෙලාව ප්‍රමාණවත් නේද? ඇති මැඩම්. හරි හරි. මම මේක ෂෙයා කරන්න. හරි. 11 වෙනි ප්‍රශ්නේ ඉඳලා උත්තර ටික ලියන්න. අපේ 11 වෙනි ප්‍රශ්නේ උනේ අන්තර්කරණ අධ්‍යාපනය යනු කුමක්ද කියන එක. එතකොට අන්තර්කරණ අධ්‍යාපනය කියලා කියන්නේ අන්තර්කරණය ගැන මොනවද ඔයාලා දන්නේ? අන්තර්කරණය අයිති වෙන්නේ කොයි ළමයින්ටද? විශේෂ අධ්‍යාපන අවශ්‍යතා තියෙන දරුවනොත් සාමාන්‍ය පන්ති කාමරයේ අනෙකුත් ළමයි එක්ක අධ්‍යාපනය ලබා ගන්න අවස්ථාව සලසා දීම නේද මැඩම්? තමයි අන්තර්කරණය කියලා කියන්නේ. අන්න හරි. එතකොට මේකෙදී ඒකේ ඒ අන්තර්කරණය ඇති කරන්න අරමුණ වෙච්ච එක තමයි, ඒ කියන්නේ හේතුව තමයි විශේෂ අවශ්‍යතා කියලා කියන්නේ ඒ ළමයින්ට මේ සාමාන්‍ය ළමයි වගේ තමයි අවශ්‍යතාවය විශේෂයි.
අපි වගේ සාමාන්‍ය විදිහට ඒ දරුවන්ට වැඩ කරන්න යන්න බෑ. ඒක නිසා මේකේ තියෙන සියලුම ළමයින්ගේ විවිධත්වයට කරු කරමින්. ඒ කියන්නේ ළමයින්ගේ හැකියා නොහැකියාවල් වගේ විවිධත්ව තියෙනවානේ. ඒවට කරු කරමින් ඒ ළමයින් කිසිදු වෙනසකට භාජනය නොකර අධ්‍යාපනය ලබා ගැනීමට ඉඩ ප්‍රස්ථා සැලසීමයි. එතකොට මේකෙන් බලාපොරොත්තු උනේ ඒ කියන්නේ අපේ ඉස්කෝලවල තියෙනවා මේ සමහර ඉස්කෝලවල විතරයි හැබැයි විශේෂ අධ්‍යාපන ඒකක තියෙනවා. එතකොට මේ ඒකකවල ඉන්න දරුවෝ මේ එයාලගේ තියෙන අර විශේෂ ක්‍රමවේදයකට ඒ ගුරුවරු පුහුණු කරලානේ තියෙන්නේ. එතකොට එයාලා ප්ලේන් කරන්නේ ළමයින්ට අධ්‍යාපනයේ අර ජාතික විභාග වලින් ජයග්‍රහණය කරන්න නැතත් සාමාන්‍ය ජීවිතේ පවත්වාගෙන යන්න අවශ්‍ය වෙන කුසලතාවයන් ඒ දරුවන්ට දෙන්න. එතකොට ඒ දරුවන් විශේෂ අවශ්‍යතා ඒකකයේ මුළු පාසල් කාලය තුළම තියාගත්තොත් වෙන්නේ ඒ ළමයින්ට වෙන්නේ අර ඒ ළමයින්ගේ මට්ටමේ ළමයි ටික විතරයි. එතකොට එහෙම වුණාන් පස්සේ එයාලගේ සංවර්ධනයක් සිද්ධ වෙන්නේ නැහැ. ඒක නිසා මේ ළමයිව සාමාන්‍ය පන්ති කාමරේ තියන්න පුළුවන් මට්ටමට හුරු කරලා ඒ අදාළ වයසට ගැලපෙන පන්ති කාමරයක රඳවා තබා ගැනීම තමයි මේ අන්තර්කරණයේදී සිද්ධ වෙන්නේ. මේ බොහොමයක් ළමයි තමන්ගේ කියන්නේ නිසි වයසට ගැලපෙන පන්ති කාමරේ නෙවෙයි තියෙන්නේ ඊට වඩා අඩු මට්ටම් වල. සමහරක් විට එකම ශ්‍රේණියේ වසර ගණනාවක් ඉන්න දරුවෝ ඉන්නවා. ඒකට හේතුව අර ඒ ළමයි සමහරක් වෙලාවට වර්ධනයක් නැතිකමයි අනිත් එක තමයි පාසලෙන් එතනින් ඉස්සරහට යවන්නෙත් නැති අවස්ථා තියෙනවා. ඒක නිසා අන්තර්කරණය කියන්නේ තේ ළමයිනුත් විශේෂත්වයකට භාජනය කරන්න නැතුව සාමාන්‍ය ළමයි වගේම අවස්ථා දෙන එක අපේ වගකීමක් වෙනවා. ඊළඟට අපේ ප්‍රශ්නේ උනේ අත්‍යවශ්‍ය ඉගෙනීම් නිපුණතා යනු කුමක්ද කියන එක. අත්‍යවශ්‍ය ඉගෙනීම් නිපුණතා ගැන අපි ඊයේ සතියේ කතා කළා. මේ අත්‍යවශ්‍ය ඉගෙනීම් නිපුණතාවක් කියලා කියන්නේ අපේ ප්‍රාථමික අවධියේදී අපි අවධි 3කට බෙදලා තියෙනවා 1 සිට 5 දක්වා ශ්‍රේණි. එතකොට පළමු ප්‍රධාන අවධියට අයත් වෙන්නේ පළමු ශ්‍රේණිය හා දෙවන ශ්‍රේණිය. එතකොට මේකෙදි අපිට අත්‍යවශ්‍ය ඉගෙනීම් නිපුණතා 40ක් කියලා දක්වනවා. එතකොට මෙන්න මේ නිපුණතා අත්‍යවශ්‍ය ඉගෙනීම් නිපුණතා 40 කියලා කියන්නේ ඊළඟ ප්‍රධාන අවධිය ආරම්භ කිරීමට අත්‍යවශ්‍යයෙන්ම අත්පත් කරගෙන තිබිය යුතු නිපුණතා මට්ටම් සමූහය තමයි මේ අත්‍යවශ්‍ය ඉගෙනීම් නිපුණතා විදිහට අපි හඳුන්වන්නේ. ඒ කියන්නේ පළමු ප්‍රධාන අවධියේ ඒ කියන්නේ පළමු ප්‍රධාන අවධියේ 1 2 ශ්‍රේණි අවසන් කරලා ඊළඟ දෙවන ප්‍රධාන අවධිය වෙන්නේ 3 4 ශ්‍රේණි. එතකොට 1 2 ඉඳලා 3 4ට යන්න නම් එතකොට ඊළඟ ප්‍රධාන අවධිය ආරම්භ කිරීමට කියන්නේ 3 4ට යන්න නම් ඒ 1 2 දරුවෙක් මොනවද එයාට අත්පත් කරගෙන තියෙන වෙන්නේ නිපුණතාවයන්. අන්න ඒව තමයි මේ අත්‍යවශ්‍ය ඉගෙනීම් නිපුණතා කියලා කියන්නේ. එතකොට 1 2 දරුවන්ගේ තියෙන නිපුණතා ගන්න අඩු කරලා තියෙන්නේ. ඒ දරුවෝ මුලින්ම තමයි පාසලකට එන්නේ. එතකොට ඒ අත්දැකීම් ලබන්න කාලයක් ගත වෙනවා. ඒක නිසා ඒකේ දක්වලා තියෙන නිපුණතා ප්‍රමාණය අඩුයි. ඊළඟට 3 4 දී ටිකක් ඊට වඩා වැඩි. පස්වන ශ්‍රේණියේදී නිපුණතා 55ක් තියෙනවා. මේ 55 සම්පූර්ණ කරන දරුවෙක් තමයි 6 ශ්‍රේණියට ඇතුළත් කිරීමට සුදුසුකම් ලබන්නේ. අනිවාර්යෙන් ගුරුවරයෙක් වග කියන්න ඕනේ මේ අත්‍යවශ්‍ය ඉගෙනීම් නිපුණතා ටික ඒ දරුවට සම්පූර්ණ කරලා දෙන්න. එතකොට යම් දරුවෙක් ඒ අත්‍යවශ්‍ය ඉගෙනීම් නිපුණතාව මනින අවස්ථාවේදී ඒ නිපුණතාවයට අදාළ මට්ටම එයා ළඟා කරගෙන නැත්තම් ඒ දරුවට ඊට අවශ්‍ය පුහුණු වීම දීලා ඉගෙනීම් දීලා උදව් දීලා ඒ අදාළ නිපුණතාවයට ළඟා කරගන්න සියලු උත්සාහයක්ම දරලා අනිවාර්යෙන් මේ මට්ටමට ළඟා කරගන්න කටයුතු කරන්න ඕන වෙනවා. මේකෙදි අර කට්ටිය බයින සමහර අය කියනවා නේද මුලින්ම මේ ඔහෙ හරි දාගෙන යන්න එපා. ඒ කියලා කියන්නේ හේතුව තමයි මේ දරුවෙකුට මේ ටික අනිවාර්යෙන් වුමනා වෙනවා. අපි කියමු අකුරක් හරියට ලියා ගන්න, sannivedanaya කරන්න, ඒ ටික බැරුව ඒ දරුවට නිකන් ඒකට නිපුණතාවයට හරියක් දැම්මට ඒ දරුවාගේ අනාගතයට ඒක බලපෑමක් ඒ කියන්නේ යහපත් බලපෑමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒකට ඒ දරුවා හැමදාම ඉන්නේ එයා නොදන්න මට්ටමේම තමයි. මේකට මේක නඩු කටයුත්තකුත් කියලා තිබුණා. එක දරුවෙකුට අර මේ අකුරු බහැයි කියන එක. එතකොට අකුරු බහැයි කියන එකට ගියා නම් මේ ඉගෙනුම් නිපුණතාවලදී තියෙනවා අනිවාර්යෙන් ඒ අකුරු ලියවන විදි ගැන. එතකොට ගුරුවරයෙක් මේව හරියට කරලා නැත්නම් ඒ ගුරුවරයා පිටට තමයි ඒකේ වගකීම පැවරෙන්නේ. ඊට පස්සේ අපි හුවේ ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව ගැන. මේ ජාතික අධ්‍යාපන කොමිෂන් සභාවෙන් තමයි අධ්‍යාපනයට අදාළ ප්‍රතිපත්ති සකස් කරන්නේ.
එතකොට මේ ප්‍රතිපත්ති සකස් කළා ජනාධිපතිවරයාට ඒගොල්ලෝ සකස් කරපු ප්‍රතිපත්ති බාර දෙනවා. ඊළඟට තමයි අදාළ මේ ආයතන වලට මේවා පවරලා ඒවා ක්‍රියාත්මක කිරීමේ කටයුතු ආරම්භ වෙන්නේ. එතකොට මේ අධ්‍යාපන කොමිෂන් සභාව පිහිටුවලා තියෙන්නේ නුගේගොඩ නාවල පාර 176 පාරේ තමයි මේක ස්ථානගත කරලා තියෙන්නේ. එතකොට මේකට අදාළ බලතල ලැබිලා තියෙන්නේ 1991 අංක 19 දරන පනත මගින්. ඒ කියන්නේ ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව පිහිටුවලා තියෙන්නේ 1991 අංක 19 දරන පනත මගින්. එතකොට කවුරු හරි ඇහුවොත් ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව ආරම්භ කළ තියෙන වර්ෂය අපිට ආසන්න වශයෙන් උත්තරයක් නොදන්නා වුණත් හිතන්න පුළුවන් 91 පනතින් මේ බලය ලැබිලා නම් ඒ ආසන්න වර්ෂයක තමයි ඒක ආරම්භ කරන්න ඇත්තේ කියලා. ඊට පස්සේ ඊළඟ ප්‍රශ්නේ උනේ ළමයෙකු ලෙස සැලකෙන්නේ කවුද? පාසල් අධ්‍යාපනය ලබන නම් එතකොට ලබන අය තමයි අපි මේ ළමයි ලෙස සැලකන්නේ. එතකොට වයස අවුරුදු 18ට අඩු සෑම පුද්ගලයෙකුම තමයි අපි දරුවෙක් විදිහට සැලකන්නේ. වයස අවුරුදු 18ට අඩු සෑම පුද්ගලයෙක්ම අපි ළමයෙකු ලෙස සැලකනවා. එතකොට පාසල් කාලයේ දරුවෙක් විදිහට වයස් සීමාව අපි සැලකන්නේ අවුරුදු 4 සිට වයස අවුරුදු 18 දක්වා. 4 ගණන් ගන්න පෙර පාසල් අවධියත් එක්ක. අවුරුදු 4 ඉඳලා 18 දක්වා තමයි පාසල් කාල සීමාව විදිහට ගණන් අරන් තියෙන්නේ. විෂයමාලා චක්‍රයේ කාල සීමාව කුමක්ද? මේ විෂයමාලා චක්‍රය කියලා කියන්නේ මොකක් විදිහටද ඔයාලට හැඟෙන්නේ? මොකක්ද විෂයමාලා චක්‍රය කියන වැත්තේ මොකකටද? අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලට ක්‍රියාත්මක කරන්න. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කරන එකටත් හරි. ඔව් අධ්‍යාපන ප්‍රතිසංස්කරණත් එක්ක විෂයමාලාව නවීකරණය වෙනවනේ. ඒක ගැන මොනවද දන්නේ? 8කට වරක් සිත් කරනවා. අවුරුදු 8කට පාරක් කරනවා. හරි. මේකේ දැන් අපේ මේ අර අධ්‍යාපන ප්‍රතිපත්ති සකස් කරන්නේ විෂයමාලා නවීකරණය කරන්න උවමනා වෙන්නේ අනාගත මේ වෘත්තීය අපේක්ෂාවනොත් එක්ක. එතකොට ඒ කාලයට ගැලපෙන්න තමයි අපේ මේ අධ්‍යාපනය වෙනස් කරන්න ඕනේ. සාමාන්‍යයෙන් අපේ කාල සීමාව වෙන්නේ වසර 8යි. එතකොට මේ වසර 8 තුලදී අපි බලනවා එක විෂයමාලාවක් නවීකරණ හඳුන්වලා දීලා ඒවට අදාළ පෙළ පොත් හදනවා, විෂයමාලා හදනවා, ගුරුවත් පොත් හදනවා. ඊට පස්සේ ඒව ගැන මේ පද්ධතියින් පිරිස් දැනුවත් කරනවා. ඊළඟට ඒව පන්ති කාමරේ ක්‍රියාත්මක කරනවා. ඊට පස්සේ ජාතික මට්ටමේ විභාග ඇගයීම් ක්‍රම ආදී භාවිතා කළා. ඒකෙන් අපි බලනවා අපි බලාපොරොත්තු වෙච්ච මේ නවීකරණවල මේ අරමුණු ඉෂ්ට වෙලාද කියලා. එතකොට අපි මොකක් හරි අරමුණකට මේක හැදුවනම් ඒ අරමුණට ඒ කාලේ ඉගෙනගත්ත දරුවෝ යනවද? එහෙම ගිහිලා නැත්නම් ඒ කියන්නේ විෂයමාලාවේ වැරද්දක් තියෙනවා. එහෙනම් ආයේ නවීකරණ වලට අපි යන්න ඕනේ. අන්න එහෙම අධ්‍යයනය කර කර තමයි මේ අවුරුදු 8කට පාරක් විෂයමාලා නවීකරණය කරගෙන යන්නේ. එතකොට මේ විෂයමාලා නවීකරණයත් එක්ක මුලින්ම කරන්නේ අපි මොන විෂයන්ද නවීකරණය කරන්නේ? මොකක්ද අවශ්‍යතාවය? එහෙම කියලා හදා ගන්නවා. ඊට පස්සේ එකෙන් අපි හදා ගන්නවා මෙන්න මේ ළමයි මෙන්න මේ කොටස් තමයි මේ විෂයන් වලට අදාළව මේ ඉගෙන ගන්න ඕනේ කියලා. ඊළඟට ඒවා තමයි පෙළ පොත් හරහා අපි කියන්නේ ගුරුවත් පොත් හදලා විෂය නිර්දේශ හදලා ඊට අනුකූලව ගුරුවත් පොත් හදලා ඊළඟට පෙළ පොත් හදලා ඒ වයින් තමයි අපි ඉගෙනුම ඉගෙනීම් ක්‍රියාවලිය කරගෙන යන්නේ. එතකොට මෙතනදී අපි සාමාන්‍යයෙන් කරන ක්‍රමවේදය තමයි සිංහල භාෂාවෙන් තමයි මුල් පිටපත හදන්නේ. එතකොට මේ පිටපත සිංහල භාෂාවෙන් හදලා අනිකුත් භාෂා දෙකට, ඒ කියන්නේ ඉංග්‍රීසි හා දෙමළ භාෂා දෙකට පරිවර්තනය කිරීමක් අපි කරනවා. එතකොට මේ පරිවර්තනය කරනකොට මේ විෂය නිර්දේශවල පෙළ පොත්වල ගැටලු ගොඩක් මතුවලා තියෙනවා. ඒකට හේතුව තමයි මේ සබ්ජෙක්ට් ට්‍රාන්ස්ලේට් කරන්නේ ඒ භාෂාව දන්න භාෂා පරිවර්තකයෝ. විෂය දන්න අය නෙවෙයි. ඒක නිසා දැන් අපි කියමු සයන්ස් වල තියෙන ටර්ම්ස් වෙනස්. ඒක සයන්ස් කරපු කෙනෙක් තමයි ඒ ටර්ම්ස් දන්නේ. ට්‍රාන්ස්ලේටර් කෙනෙක් සයන්ස් කරලා තිබුණත් එයා දන්නවා නැත්නම් ඒක දන්නේ නැහැ. මේක නිසා මේ පරිවර්තනය කරනකොට ගොඩක් වැරදි සිද්ධ වෙලා තියෙනවා. ඒක නිසා දැනට යෝජනා වෙලා තියෙනවා විෂයමාලා අන්තර්ගතය. ඒ කියන්නේ මේ පෙළ පොතේ පිටපත නෙවෙයි විෂයමාලා අන්තර්ගතය. ඒකට අදාළ පිරිවිතර. අන්තර්ගතයට අදාළ පිරිවිතර ඉංග්‍රීසි මාධ්‍යයෙන් හදලා පස්සේ භාෂා මාධ්‍ය තුනට අදාළව ට්‍රාන්ස්ලේට් කරලා ඒ පෙළ පොත් හදන්න. එතකොට මේ මගින් අර වෙච්ච ගැටලු වලට පිළියම් යොදන්න බලාපොරොත්තු වෙනවා. ඒ කියන්නේ විෂයමාලාවේ අන්තර්ගතය දාලා ඒක තමයි අපි පෙළ පොත් විදිහට පස්සේ පරිවර්තනය කරලා ගන්නෙ.
ඊළඟට පාසල් අවධිය වසර කීයකට සීමා කිරීමට අනාගතයේ යෝජනා වෙලා තියෙනවද කියලා. දැනට අපේ පාසල් අවධිය වසර කීයකටද සීමා වෙලා තියෙන්නේ? අවුරුදු කීයක්ද අපේ පාසල් කාලයේ විදිහට අපි ගණන් ගන්න? 13යි. 13යි. එතකොට මේක කීයකට අඩු වෙනව ඇද්ද? මේ 12කට. 12කට අඩු වෙනවා. හරි. එතකොට 12කට අඩු වෙනවා නම් මොනවා කියන්නේ මොන ශ්‍රේණියක්ද අඩු වෙනව ඇත්තේ? ඒකක් දන්නවද? 10 ශ්‍රේණියෙන් විභාග ලියලා යන්න පුළුවන් නේද මැඩම්? 11 ඔව් මේගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ මේ අපි දැන් 11 ශ්‍රේණියේ O level විභාගේ ලිව්වට පස්සේ යම් කාලයක් ගත වෙනවා අපස උසස් පෙළ විභාගයට පෙනී සිටින්න. එතකොට මෙන්න මේ කාල සීමාව අඩු කරන්න තමයි යාළගේ මේ අරමුණ වෙලා තියෙන්නේ. එතකොට 11 ශ්‍රේණියේ විභාගය අවසන් වෙච්ච ගමන්ම A level පන්ති පටන් අරගෙන ඊට පස්සේ A level වලින් කැම්පස් එකට යන්නත් අපි සාමාන්‍යයෙන් අවුරුද්දක විතර කාල සීමාවක් ගන්නවනේ. අන්න ඒ කාල සීමාව අඩු කරන්න තමයි මෙතෙන්ට මේ බලාපොරොත්තු වෙලා තියෙන්නේ. එතකොට වසර 12කට තමයි මේක අඩු කරන්න යෝජනා වෙලා තියෙන්නේ. ඊට පස්සේ ඊළඟ ප්‍රශ්නේ තියෙන්නේ ඇබෝ යන කුමක්ද? ඇබෝ කියන්නේ මොකක්ද කියලා අහලා තියෙනවද? ප්‍රාථමික ඉංග්‍රීසි වැඩසටහන අර පොත් තියෙන්නේ මට. ඔව් ඒක තමයි activity based oral english ක්‍රියාකාරකම් පාදක වාචික ඉංග්‍රීසි වැඩසටහන. මේක ක්‍රියාත්මක වෙන්නේ කීය ශ්‍රේණි වලටද? ප්‍රාථමිකයේ කීය ශ්‍රේණි වලටද මේක පාවිච්චි කරන්නේ? දෙක ශ්‍රේණි. හරි. 1 2 ශ්‍රේණි වලට තමයි මේ ඇබෝ එක ක්‍රියාත්මක වෙන්නේ. 3 ශ්‍රේණියේ ඉඳලා ඉංග්‍රීසි විෂයක් විදිහට ඒ දරුවන්ට ඉගෙනීම් ක්‍රියාවලියේදී අපි භාවිතා කරනවා. එතකොට මේ ඒකට පදනමක් විදිහට තමයි මේ ඇබෝ කියන වැඩසටහන ආරම්භ කරලා තියෙන්නේ. ඊට පස්සේ මේක 2016 ජාතික කොමිෂන් සභාවේ වාර්තාවේ අධ්‍යාපන අරමුණු කීයද? මේක ගැන අපි කතා කළා අධ්‍යාපන අරමුණු 9ක් තියෙනවා. ඒ 9 කැඩිච්ච හැටි කොමිෂන් සභා වාර්තාවේ මේක දාලා තිබුණා. මේකේ 9 විදිහට ඒගොල්ලෝ දක්වලා තියෙන්නේ. මෙන්න මේ කරුණු 9. මේක ගැන මේ මම කියව ගන්න ටියුට් එක ඉවර නිසා වැඩි විස්තර කියන්නේ මෙතනදී. මේක 9ක් ජාතික අධ්‍යාපන අරමුණු 9ක් දක්වලා තියෙනවා. එතකොට ප්‍රශ්න 20 හරි ඊළඟ මෙතන මේ කතා කරපු දේවල් වල මොන හරි ගැටලු තියෙනවද? ඔයාලට අහන්න. මැඩම් අර ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව තියෙනවා කිව්වේ මේ නුගේගොඩ නාවල පාරේ. අර ජනජය සිටියකේ තියෙන එකද මැඩම් මේ? ජනජය සිටියක නෙවෙයි මෙයාලගේ වෙනම මේ බිල්ඩින් එකක් තියෙන ඕපන් යුනිවර්සිටි එකට කලින් මේ දකුණු අත පැත්තේ 176 පාර දකුණු අත පැත්තේ මේ වෙනම බිල්ඩින් එකක් තමයි තියෙන්නේ. මම දැක බිල්ඩින් එකේ නම මම දැකලා නැහැ. කෙලින්ම මේ නමෙන්ම තමයි යාලා ඉන්නේ. ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව කියලා. මේක 21 වෙනි ප්‍රශ්නේ ඉඳලා නැවතත් උත්තර ලියන්න. ඉතින් ප්‍රශ්න විදිහට වලට තියෙන්නේ පාසල් අවදි කාල පරාසය අවදි කීයකට බෙදා දැක්වීමට යෝජනා වී ඇද්ද? ඒ මොනවාද කියන එක. ඉස්සෙල්ලා අපි කතා කරන්නේ අර පාසල් අවදිය දැන් 13 තියෙන එක අඩු කරන්න යන්නේ 12කට වසර 12කට. එතකොට මේ 12 මේ බෙදෙන කාල සීමාව තමයි මෙතනදී මේ අහන්නේ. එතකොට අවදි 3කට ඒගොල්ලෝ බෙදන්න යෝජනා කරලා තියෙනවා. අර කලින් තිබ්බ විදිහට ප්‍රාථමික අවධිය 1-5 ශ්‍රේණි විදිහට මෙතන යටි වලට පේනවා. ඊට පස්සේ කනිෂ්ඨ ද්විතීක ඒ වගේම ජ්‍යෙෂ්ඨ ද්විතීක කියලා තමයි අවධි 3 නම් කරලා තියෙන්නේ. එතකොට පාසල් අවධි කීයද හුවොත් අවධි 3යි. ඒවා මොනවද කියලා හුවොත් ප්‍රාථමික, කනිෂ්ඨ ද්විතීක, ජ්‍යෙෂ්ඨ ද්විතීක. එතකොට මේකෙදී අවුරුදු 12 දක්වා අඩු කරන ප්‍රාථමික අවුරුදු 5යිමම තියෙනවා. කනිෂ්ඨ ද්විතීක වලට අවුරුදු 3ක්, ජ්‍යෙෂ්ඨ ද්විතීක වලට අවුරුදු 4ක්. එතකොට ජ්‍යෙෂ්ඨ ද්විතීක යන්නේ 10 11 සාමාන්‍ය පෙළ අවුරුදු 2යි, උසස් පෙළ 12 13 අපි දැනට කතා කරන අවුරුදු 2යි එකතුව අවුරුදු 4ක් විදිහට දක්වලා තියෙනවා. එතකොට මෙතන 6 ඉඳලා 9 වෙනකන් තියෙන අවුරුදු ප්‍රමාණය අවුරුදු 3කට තමයි මේකේ මේ අඩු කරලා තියෙන්නේ. ඊට පස්සේ ඊළඟ ප්‍රශ්න තියෙන විෂයමාලා සංවර්ධනය හා සැපයීම සඳහා වගකිව යුතු ආයතන කුමක්ද කියලා. අපි කලින් කතා කළා විෂයමාලා චක්‍රයකට අවුරුදු 8යි කියලා. එතකොට මේ විෂයමාලාව සංවර්ධනය කරන්න ඒකට අදාළ සැපයීම් කරන ආයතන තුන වෙන්නේ. එතකොට ජාතික අධ්‍යාපන ආයතනයෙන් තමයි
විෂයමාලා සකස් කිරීම කරන්නේ. එතකොට අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවෙන් තමයි ජාතික අධ්‍යාපන ආයතනයෙන් සකස් කරන විෂයමාලාවන්ට අනුකූලව පෙළපොත් සකස් කරන්නේ. එතකොට පෙළපොත් මේ ප්‍රකාශයට පත් කරන්නේ ජාතික ප්‍රකාශන දෙපාර්තමේන්තුව. එතකොට මේ ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන දෙපාර්තමේන්තුව එකතු කළා සකස් කරන විෂය නිර්දේශ වලින් අන්තිමට අපි මුලින් කතා කළ ඉගෙනුම් ඵල ඒකෙලුම් ඵල මැනෙන්නේ විභාග දෙපාර්තමේන්තුවේ පවත්වන ජාතික විභාග වලින්. එතකොට මෙන්න මේ ආයතන තුන තමයි විෂයමාලා සංවර්ධනය හා සැපයීමට වගකිව යුතු ආයතන තුන විදියට හැඳින්වෙන්නේ. එතකොට අපි කලින් කතා කළ විෂයමාලා චක්‍රයේ අවුරුදු 8 අවුරුදු 10 දක්වා මේ දීර්ඝ කරන්න යෝජනා කරලා තියෙනවා. ඒකට හේතුව තමයි අර මම කතා කළා හේතුව තමයි එතකොට මේවා ගුරු මාර්ගෝපදේශ විෂය නිර්දේශ සකස් කරන්න ඒවත් හදා බලන්න සංස්කරණය කරන්න ඒවට ගත වෙන කාලය වසර 8කට වඩා අවශ්‍ය වෙනවා. එතකොට ඒක නිසා තමයි මේ වසර 10ක් දක්වා දීර්ඝ කරන්න යාලා ඉල්ලලා තියෙන්නේ. එතකොට මේ 10 හැදෙන්නේ නව විෂය මාලාවක් හඳුන්වලා දීලා ඒ හඳුන්වලා දීපු පළවෙනි අවුරුද්දේදී කරන්නේ. හඳුන්වලා දුන්නාට පස්සේ පළවෙනි අවුරුද්දේදී කරන්නේ විෂය නිර්දේශ ගුරු මාර්ගෝපදේශ සංග්‍රහ පිටුම්පත් කරන එක. ඊට පස්සේ දෙවෙනි අවුරුද්දේදී තමයි පෙළපොත් සකස් කිරීම කරන්නේ. එතකොට අර පයිලට් ප්‍රොජෙක්ට් කියලා අපි කියනවා නියම ලෙස අත්හදා බලනවා. එතකොට ඒ හදපු දේවල් හරිද කියලා එයාලා අත්හදා බලනවා. ඊට පස්සේ ඒ අනුව පෙළපොත් සංස්කරණය කිරීම ආදී දේවල් කරනවා. ඊට පස්සේ ඒ අනුව එයාලා සකස් කරපු දේවල් හරිනම් නිවැරදි නම් තුන්වෙනි අවුරුද්දේදී ඒවා ඒ කියන්නේ සකස් කිරීම අවසන් කරලා මුද්‍රණය කිරීමත් පාසල් වලට බෙදා හැරීමත් සිද්ධ කරනවා. එතකොට විෂයමාලා නවීකරණයකදී මුල් අවුරුදු 3 ගත වෙන්නේ විෂය නිර්දේශය හදන්න, ගුරු මාර්ගෝපදේශ හදන්න, ඒ වගේම පෙළපොත් සකස් කරන්න, ඒකට අදාළ පයිලට් ප්‍රොජෙක්ට් ක්‍රියාත්මක කරන්න. ඊට පස්සේ ඊළඟ අවුරුදු 4 5 6 7 8 කියන අවුරුදු 5 ඇතුළතදී මේගොල්ලෝ මේ විෂය නිර්දේශය ක්‍රියාත්මක කරලා බලනවා. ක්‍රියාත්මක කරලා ඒවට අදාළ ප්‍රතිපෝෂණ අරගෙන ඒ වගේ නවීකරණය කරන්න ඕන නම් ඒවට අදාළ අදහස් සලකා බලනවා. අපිට තේරෙනවානේ විෂය නිර්දේශයක් දැන් ක්‍රියාත්මක කරනකොට ඔයාලා සමහරවිට කියනවානේ මේ විෂය මේ කන්ටෙන්ට් එක වැඩි, මේ ළමයින්ට මේක බර වැඩි, මේ කාලය තුළ මේ විෂය නිර්දේශ ආවරණය කරගන්න බෑ. ඊට පස්සේ සමහර දේවල් මේ ළමයින්ට වැඩක් වෙන්නේ නැහැ. ඒ වගේ දේවල් කියනවනේ ඒවා තමයි මෙන්න මේ අවුරුදු 5 ඇතුළතදී සලකලා බලන්නේ. ඊට පස්සේ ඊළඟ ඉතුරු වෙන අවුරුදු දෙකේදී නැවත සලකා බලනවා. එතකොට මේ විෂය නිර්දේශ සම්පූර්ණයෙන් වෙනස් කරන්න ඕනද නැත්නම් මේ තියෙන ඒවා සංස්කරණය කිරීමක්ද කරන්න ඕනේ? මොනවා හරි කන්ටෙන්ට් එක අඩු වැඩි කිරීමක්ද කරන්න ඕනේ? ඒ වගේ විදිහට නැවත සලකලා බලලා ඒවට අදාළ පරිශන කරලා වාර්තා සකස් කරලා ඊළඟ විෂයමාලා නවීකරණයට අදාළ ක්‍රියාමාර්ග ගැනීමට යාලා යොමු වෙනවා. ඊට පස්සේ ඊළඟ ප්‍රශ්නේ උනේ ප්‍රාථමික අවධිය සකස් කිරීමට යෝජනා වී ඇත්තේ කෙසේද? එතකොට මේ 2016 ජාතික අධ්‍යාපන කමිෂන් සභාවෙන් දීපු යෝජනා තමයි මේ තියෙන්නේ. එතකොට ඒකෙදී මේ ප්‍රාථමික අවධිය වෙනස් කරන්න යෝජනා කරගෙන තියෙනවා. දැනට අපිට ක්‍රියාත්මක වෙන්නේ පළමු ප්‍රධාන අවධිය විදිහට 1 හා 2 ශ්‍රේණි, දෙවන ප්‍රධාන අවධිය විදිහට 3 හා 4 ශ්‍රේණි තමයි මෙච්චර කල් පාවිච්චි කළේ. එතකොට මේකල යෝජනාවක් කරනවා දෙවන ප්‍රධාන අවධියට 3 වන ශ්‍රේණිය විතරක් ඇතුළත් කරන්න කියලා. එතකොට 4 හා 5 වන ශ්‍රේණි දෙවන ප්‍රධාන අවධියට ඇතුළත් කරන්න කියලා තමයි මේ ඉල්ලීම කරන්නේ. ඒකට හේතුව තමයි මේකල කියන්නේ 4 හා 5 වෙනි ශ්‍රේණිය අපි ජාතික විභාග ඉලක්ක කරලා කරන්නේ. එතකොට අසුන්ගත වැඩවලට තමයි බර තියන්නේ. ඒක නිසා තමයි මේ අවධි දෙක දීර්ඝ කරන්න කියලා මෙයාලා ඉල්ලීමක් කරන්නේ. ඊළඟට තියෙන්නේ ඉන්චෙන් ගැන. ඉන්චෙන් ගැන අහලා තියෙන කවුරු හරි මෙතන ඉන්නවද? මැඩම් ඔය අර 2015 2030 තිරසර සංවර්ධන අරමුණු ගැන කතා කරන ඉන්චුවන් ප්‍රකාශනය නේද? අන්න හරි. එතකොට මේ සමුලව තිබ්බ කොහෙද කියලාත් මිස් දන්නවද? කොරියාවේ මේ ඉන්චෙන් කියන ඒ ප්‍රාන්තයේ නමින් තමයි මේක අඳුරලා තියෙන්නේ. එතකොට මේක අඳුරලා දීලා තියෙන ලෝක අධ්‍යාපන සංසදය කියන එකක් තියෙනවා. එතකොට ඒ සංසදය
සම්බන්ධ වෙලා තමයි මේ ප්‍රකාශනය සම්මත කරගෙන තියෙන්නේ 2015 මැයි මාසේ 21 වෙනි දින. මේක මෙතන තියෙන ප්‍රශ්න වලින් භාගයට භාගයක්ම අර අපි අපේ EB එකේ අධ්‍යාපන ප්‍රතිපත්ති වලට ආපු ප්‍රශ්නමයි. මේ ඉන්චෙන් එකත් ඒකේ ප්‍රශ්නයක්මයි. එතකොට මේවා අලුත් දේවල්. එතකොට මේවා ගැන වැඩිදුර විස්තර හොයලා කියව ගන්න. මේ එතකොට මේකෙදී 2030 දක්වා මේ අධ්‍යාපනයට අදාළව තිරසර සංවර්ධනයේ පදනම් කරගෙන ඌ මේ න්‍යාය පත්‍රයක් තමයි මේකෙදි මේ අඳුරලා දීලා තියෙන්නේ. එතකොට මේකෙදි කියන්නේ 2030 කියන්නේ තව අවුරුදු 10කට ඉස්සරහටනේ. එතකොට ඒකට අදාළව ගන්න ඕනේ ක්‍රියාමාර්ග තමයි මේකෙදි සාකච්ඡා කරගෙන තියෙන්නේ. එතකොට මේකට රටවල් කීයක් සම්බන්ධ වුණාද? රටවල් 184ක් සම්බන්ධ වෙලා තමයි මේ සමුළුවට අදාළව මේ තීරණ අරගෙන තියෙන්නේ. ඊට පස්සේ අපි යන්නේ පෙර පාසල් සම්බන්ධ ප්‍රශ්නයකට. පෙර පාසල් අධීක්ෂණය කිරීම, කළමනාකරණය කිරීම හා ප්‍රමිති පවත්නා බවට වග බලා ගැනීම පැවරී ඇත්තේ කාටද? ඒ සඳහා බලය ලැබී ඇත්තේ කෙසේද? එතකොට පෙර පාසල් කියන එක අපි මේ ලංකාවේ පෙර පාසල් ඉස්සර කෙනෙක් එක ආයතන විසින් Tamanට කැමති විදිහට පවත්වාගෙන ගියා. මේ හේතුවෙන් ප්‍රාථමික අවධියට එන දරුවන්ගේ ඇතිවෙච්ච ගැටලුත් එක්ක තමයි ඒවා මේ කළමනාකරණය කරන්න ප්‍රමිත කරන්න ගැන අවධානය වැඩි වශයෙන් යොමු වුණේ. එතකොට මේකට අදාළව බලය අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3 වන පරිශිෂ්ටයේ 2 වෙනි වගන්තියෙන්ම දක්වලා තියෙනවා. එතකොට ඒකෙදි දාලා තියෙනවා පෙර පාසල් අධීක්ෂණය කිරීම, කළමනාකරණය කිරීම හා ප්‍රමිති පවත්නා බවට වග බලා ගැනීමේ බලය තියෙන්නේ රේඛීය අධ්‍යාපන අමාත්‍යාංශයට. ඒ කියන්නේ අපේ අධ්‍යාපන අමාත්‍යාංශයට. එතකොට ඒකට අදාළ ලියාපදිංචි කිරීම හා අනිකුත් වගකීම් පළාත් අධ්‍යාපන ඒකක වෙත පැවරිලා තියෙනවා. අපේ බස්නාහිර පළාතේ නම් මේකේ තියෙන පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ වෙනම ඒකකයක් නොවිධිමත් ඒකකය හා සම්බන්ධ වෙලා තමයි මේක දැනට අපේ නම් ක්‍රියාත්මක වෙන්නේ. එතකොට නොවිධිමත් අධ්‍යාපන ඒකත් එක්ක සම්බන්ධ වෙලා මේ පෙර පාසල් පවත්වන අයත් සම්බන්ධ වෙලා ලියාපදිංචි කිරීම හා මේවට අදාළ පුහුණු වැඩසටහනේම මේ පළාත් මේ අධ්‍යාපන දෙපාර්තමේන්තුව හා එක්කලා පවත්වාගෙන යාම දැනට සිද්ධ කරනවා. Madam, excuse me, එක මේ අර කාන්තා හා ළමා සංවර්ධන අමාත්‍යාංශයනොත් නේද දැන් පාලනය වෙනවා කියලා කියන්නේ නිතරම ඔය. පාලනය වෙලව කියලා කිව්වට මේකට අදාළ බලතල දීලා තියෙන්නේ මේ පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවට තමයි. ඒක මොනිටර් කරන එක මෙයාලා කරනවා. ඒ කියන්නේ මේක පෙර පාසල් ලියාපදිංචි කරන්න ඕනනේ. අන්න ඒවට අදාළ කටයුතු මේකේ කරනවා කියලා තමයි කියන්නේ. මේක ඊළඟ එක තියෙන්නේ C4 ගැන. මේ 21 වෙනි සියවසේ නිපුණතා 4ක් තමයි මේ තියෙන. ඒකට C4 විදිහට critical thinking, creativity, communication, collaboration. එතකොට මේක අර critical thinking කියන එක නිර්මාණශීලීව, තාර්කිකව හිතන පතන ආකාරය ගැන මේක මේ ආකාරයට උත්තරයකට ලිව්වත් ඒක ගැටලුවක් වෙන්නේ නැහැ. C4 කියලා හුවම ඒවයි තියෙන වචනමනේ. සිංහල වලට ගන්නකොට මේ වගේ අදහස් සමහර වෙලාවට වෙනස් වෙනවා. එතකොට මේක creativity, communication, සංවේදනය, collaboration කියන්නේ සහයෝගීතාවයත් එක්ක යන දේවල්. සිංහල අර්ථ දැක්වීම වල මේක එක එක ආකාරයට අර්ථ දක්වලා තියෙන නිසා තමයි මම මේක ඉංග්‍රීසි වචන 4ම මෙතනට පාවිච්චි කළේ. ඒක නිසා මේක C4 නම් කරන්න කියලා කිව්වට මේ ආකාරයට ලිව්වත් ගැටලුවක් වෙන්නේ නැහැ. ඊට පස්සේ අපි කලින් දවසේකත් කතා කරා ගුරු සේවා ව්‍යවස්ථාවත් එක්කම ගුරුවරු බඳවා ගැනීමට අදාළව. එතකොට ලංකාවේ දැනට ගුරුවරු කොහොමද බඳවා ගන්න? ක්‍රියාපටිපාටි දෙකක් තියෙනවා. එකක් තමයි මේ අධ්‍යාපන විද්‍යාපීඨ වලින් අවුට් වෙන අය කෙලින්ම ගුරු සේවයට බඳව ගන්නවා. ඊට අමතරව උපාධිධාරීන් තමයි අපි ගුරු සේවයට බඳව ගන්නෙ. එතකොට උපාධි එහෙම නැත්නම් ඩිප්ලෝමාධාරීන්. එතකොට මේ HND එකේ ඩිප්ලෝමා තියෙන අය වගේ අයත් මේකට බඳව ගන්නවා. ඒ අය බඳව ගන්නේ තරග විභාගයකින්. එතකොට B.Ed කියන අධ්‍යාපන වේදී උපාධිය කරපු අයත් කෙලින්ම අපේ මේ ගුරු වෘත්තියට බඳවා ගැනීම කරනවා. එතකොට ඒකත් උපාධියක් නිසා උපාධියට අයිති වෙනවා. අනිකුත් සියලුම උපාධාරීන් බඳව ගන්නේ තරග විභාගයක් මගින්. මැඩම් NDT කියලා කියන්නේ මොකක්ද? National Diploma in Technology කියලා තමයි මේ NDT කියලා හඳුන්වනවා. එතකොට මේකේ කට්ටියත් ගුරු මේවකට එනවනම් එයාලව බඳව ගන්නවා. ඊට පස්සේ ගුරු අධ්‍යාපනඥ සේවාව ගැන තමයි ඊළඟ ප්‍රශ්න දෙක තියෙන්නේ. ගුරු අධ්‍යාපනඥ සේවාවට බඳව ගන්නේ ඕමනා සුදුසුකම්. මේකත් අර මම කිව්ව
පේපර් එකේම තියෙච්ච ප්‍රශ්නයක්ම තමයි. එතකොට මේකට අවශ්‍ය වෙන අනිවාර්ය සුදුසුකම් තමයි දෙවන පන්තියේ ඉහළ සමාර්ථය සහිත අධ්‍යාපන වේදී උපාධිය. ඒ කියන්නේ B.Ed එකක් මේ අධ්‍යාපන වේදී කියලා කියන්නේ මේ B.Ed එකේ එතකොට සෙකන්ඩ් අප් එකක් තියෙන්න ඕනේ. එහෙම නැත්නම් මේ පශ්චාත් උපාධි ඩිප්ලෝමා සහතිකේ PGD එකේ කුසලතා සාමාර්ථයක් තියෙන්න ඕනේ. මේ කුසලතා කියන්නේ මෙරිට් පාස් එක. මේ එතකොට මේ ටික තමයි අවම සුදුසුකම් විදිහට මෙයාලා දක්වලා තියෙන්නේ. එතකොට මෙයාලගේ දැන් අර අපේ හැම එකකම තියෙනවානේ මේ ගුරු අධ්‍යාපන ශ්‍රේණි 3 2 1 ඒ වගේ පන්ති තියෙනවානේ. එතකොට ඊළඟ පන්තියට යන්න ඕමනා සුදුසුකම් විදිහට අනිවාර්යෙන් මේ අධ්‍යාපනය පිළිබඳ මාස්ටර් එකක් තියෙන්න ඕනේ. එතකොට මෙතනදී මට කියන්න දැන් මේ කතා කරපු දේවල් එක්ක දැන් අර ඔයාලට අමාරු වෙච්ච ප්‍රශ්න තියෙනවා නම් අහලා නොතිබ්බ දේවල් ගැන තියෙනවා නම් එතකොට වැඩිදුර කතා කරන්න පුළුවන්. මේ ඒව මොනවද? වැරදුණු ප්‍රශ්න මොනවද මෙතන? මැඩම් ඔය 2023 එන අලුත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල ආන්ගේ තොරතුරු ළඟ නැත්තේ. අනිත් අයටත් ඒ ටිකමද? සාමාන්‍ය දැනීම ඉන්ෂන් ගැන හිමත් ඉන්ජින් ගැන දැනන් හිටියේ නෑ වැඩ මේක තුට්ටක් කියලා දෙන්න. වැඩම ඉන්ෂන් ගැන දැනන් හිටියේ නෑ. ඒක පොතක් හම්බුණා මට මේ මම ඒක ඔයාලට එවන්නම් ෂෙයා කරන්න මේ ඉංග්‍රීසි වර්ෂන් එකක් තමයි හම්බුනේ නම් ඒක ගැන සම්පූර්ණ වාර්තාවක්ම තියෙනවා. ඒක ගැන වැඩිදුර විස්තර කියව ගන්න. ඒක එවන්නම්. මැඩම් අර මම කියපු පොතේ සම්පූර්ණයෙන්ම ජාත්‍යන්තර සංවිධාන කොහොමද අපේ රටේ අධ්‍යාපනයට බලපාලා තියෙන්නේ කියලා ඔය මේ 1990 සැමට අධ්‍යාපනය ඊට පස්සේ ඩකා සම්මුතිය ශාස්ත්‍ර සංවර්ධන ඉලක්ක පිරසර සංවර්ධන අරමුණු ඒ සියල්ලම සහිතව මේ පොතේ තියෙනවා මැඩම්. ඒක වටිනවා නේද? මොකද මේ පේපර් එකට අර සාමාන්‍ය දැනීමට ගොඩක් වටිවි. තුලනාත්මක අධ්‍යාපනය කියලා නේද මිස් කිව්වේ උක? තුලනාත්මක අධ්‍යාපනය හා රට රටවල අධ්‍යාපනය මේ ඒක ටාගට් කරලා තියෙන්නේ ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවා විදුහල්පති සේවා අධ්‍යාපන වේදී උපාධිය ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමා අධ්‍යාපන ඩිප්ලෝමා යන විභාග සඳහා කියලා මේ දයාරෝහණ සර්ගේ ඒක තමයි පොතේ ගොඩක් වටින දේවල් තියෙනවා. ඒ අධ්‍යාපන නවීකරණ හා සම්බන්ධව ගොඩක් කරුණු ඇති කියලා හිතෙනවා. ඒ මිස් කියන විදිහට පොතේ 32 වෙනි ප්‍රශ්නේ ඉඳලා 40 වෙනකම් මේක මම ප්ලේ කරගෙන යන්නම් උත්තර ලියන්න වෙලාවත් එක්ක. අවසාන ප්‍රශ්න ටිකට තමයි දැන් අපි යන්නේ. මේකේ පළවෙනි ප්‍රශ්නය ආවේ තක්සේරුව ගැන. තක්සේරුව ගැන අපි කතා කළා අර අධ්‍යාපනයේ ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය අවසානයේදී ළමයි දරුවෙක්ට ඉගෙනුම් ඵල කොහොමද ලැබිලා තියෙන්නේ කියලා මැනගන්නේ මෙන්න මේ තක්සේරු ක්‍රම හරහා. අපි කලින් කතා කළා ඒ ගැන. එතකොට තක්සේරුව බෙදන්න පුළුවන් ප්‍රධාන ආකාර දෙකයි තියෙන්නේ. එකක් තමයි සම්භාවන පිළිබඳ තක්සේරුව, අනිත් එක තමයි සම්පින්ඩිත තක්සේරුව කියලා කියන්නේ. එතකොට මේකේ සම්භාවන කියලා කියන්නේ මට මතක විදිහට නම් මේ ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය අතරතුරේදී කෙරෙන දේවල් වලට සම්පින්ඩිත කියලා කියන්නේ පාඩමක් අවසානයේදී එහෙම නැත්නම් වාරයක් අවසානයේදී වසර අවසානයේදී වගේ අපි කරන ඇගයීම් ක්‍රමවේද තමයි සම්පින්ඩිත තක්සේරුවට අයිති වෙන්නේ. තක්සේරුව එතකොට ආකාර දෙකයි සම්භාවන හා සම්පින්ඩිත තක්සේරු දෙක තමයි අයිති වෙන්නේ. එතකොට මේ තක්සේරුව කරන එකේ අරමුණු තුනක් දක්වලා තියෙනවා මේ ජාතික අධ්‍යාපන කමිෂන් සභාවෙන්. එතකොට මේකේ අරමුණු තුන විදිහට දාලා තියෙන ඉගෙනීම පිණිස තක්සේරුව, ඉගෙනීම ලෙස තක්සේරුව, ඊට පස්සේ අවසාන වශයෙන් ඉගෙනීම පිළිබඳ තක්සේරුව. මේකට අදාළ මේ ડોකියුමන්ට් එක මම ඔයාලට අවසානයේ ෂෙයා කරන්නම් මේ ඉගෙනීම පිණිස ලෙස පිළිබඳ. මෙන්න මේ තුනේ වෙනස්කම් අනුව මේ තක්සේරු පිළිබඳව ඒකේ විස්තර කරලා තියෙනවා. පිටු ගන්න වැඩි පිටු 140 ගානක වගේ මට මතක නම් පොතේ සයිස් එක. ඔයාලා සම්පූර්ණයෙන් කියවලා ගත්තොත් සාමාන්‍ය අවබෝධයක් ගන්න පුළුවන් මේ අධ්‍යාපන නවීකරණයන් සම්බන්ධව. එතකොට ඊළඟට මේක තමයි එතකොට අපේ ලංකාවේ සාමාන්‍ය අධ්‍යාපනය කියලා කියන්නේ අපේ පාසල් අධ්‍යාපනයේට. එතකොට ඒ සම්බන්ධයෙන් පවත්වන ප්‍රසිද්ධ විභාග මොනවද? ප්‍රසිද්ධ විභාග 3යි තියෙන්නේ. පාර්ශ්වේනීය ශිෂ්‍යත්ව විභාගය, ඊළඟට අපොස සාමාන්‍ය පෙළ හා උසස් පෙළ කියන විභාග දෙක. එතකොට මේ විභාග තුන තමයි සාමාන්‍ය අධ්‍යාපන සම්බන්ධයෙන්
පවත්වන ප්‍රසිද්ධ විභාග 3 වෙන්නේ. ඒකට මේක මම ප්‍රශ්නයක් අහනවා ඔයාලට මතක නම් ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ ප්‍රසිද්ධ විභාග පවත්වන්නට අදාළ බලය ලැබිලා තියෙන මොන පනතින්ද? 1968 අංක 25 දරන ප්‍රසිද්ධ විභාග පනත. විභාග දෙපාර්තමේන්තුව පිහිටවලා තියෙන 1950 හෝ ආසන්න 50 හෝ 51 වගේ තමයි මට මතක තියෙන්නේ. මේ ආසන්න වර්ෂයක තමයි විභාග දෙපාර්තමේන්තුව පිහිටවලා තියෙන්නේ. මේ විභාග වලට අදාළ පනත 1968 අංක 25 දරන ප්‍රසිද්ධ විභාග පනත. ඔයාලා තව අමතරව කියව ගන්න මේ යුනෙස්කෝ එක සම්බන්ධයෙන්ුත් මේ යුනෙස්කෝ එක හරහා තමයි මේ අධ්‍යාපනයේට ගොඩක් දේවල් මේ ක්‍රමවේද ක්‍රියාමාර්ග ආදී ගන්න බලපාලා තියෙනවා. එතකොට මේ යුනෙස්කෝ එකෙන් පාසල් පාදක ගුණාත්මක රාමුව කියලා එකක් හඳුන්වලා දීලා තියෙනවා. එතකොට ඒක ප්‍රභේද පහකට බෙදලා තියෙනවා. ඒ ප්‍රභේද පහ තමයි මෙතන මේ අහලා තියෙන්නේ. එතකොට මේ ප්‍රභේද පහට තියෙන්නේ පාසල් ප්‍රතිපත්තිය, පාසල් විෂයමාලාව, පාසල් සංවිධානය, ඒ වගේම ගුණාත්මක භාව සහතිකකරණය හා අවසාන වශයෙන් sannivedana. එතකොට මේ ටික ඇත්තටම පාසල් පාදක කියන අර අපි අපේ පාසල කොතරම් ගුණාත්මක දෙකේ මයින්නවා වගේම එතකොට මේකේ කරන්නේ පාසල් පාදකව ගුණාත්මක තත්වයක්. එතකොට මේකෙන් හැම ඒරියාස් පහින් හැමදේම පාසලේ තියෙන දේවල් මේ ආවරණය වෙනවා. ඊපස්සේ අපි කලින් කතා කළා මේ ළමා අයිතිවාසිකම් පිළිබඳ ප්‍රඥප්තියට ලංකාව මේ අවතීර්ණුනේ කවද්ද කියලා. ඒකට උත්තරය 1991 මේ ළමා අයිතිවාසිකම් පිළිබඳ ප්‍රඥප්තිය ප්‍රකාශයට පත් කළේ 1989 වර්ෂයේදී. IIEP යනු කුමක්ද කියන එක තමයි මම මේ ඊළඟ ප්‍රශ්න විදියට දැම්මේ. IIEP කියන්නේ මොකක්ද? ඔයාලා ඒක අහලා තියෙනවද? ජාත්‍යන්තර අධ්‍යාපන සැලසුම් කරන මධ්‍යස්ථාන. එන්න මේක හරි. ඊළඟ ප්‍රශ්නේ මම ඒකට උත්තරේ දීලා තිබුණා. මේ ජාත්‍යන්තර අධ්‍යාපන සැලසුම් කරන මධ්‍යස්ථානය. එතකොට මේකේ මාල්ල පේනවා මේ IIEP එකෙන් කරනවා ඇත්තේ මේ ජාත්‍යන්තර වශයෙන් අධ්‍යාපනයට අදාළ සැලසුම් කරණය. එතකොට මේක පිහිටිලා තියෙන්නේ ප්‍රංශයේ පැරිස් අගනුවර. මේකටත් සම්බන්ධ වෙලා තියෙන යුනෙස්කෝ එකම තමයි. 1963 තමයි මේක ආරම්භ වෙලා තියෙන්නේ. එතකොට මේ IIEP එකේ කාර්යයන් විදියට මේකේ දාලා තියෙනවා it develops the capacities of education. එතකොට අධ්‍යාපනයේ ධාරිතාවය පිළිබඳව සංවර්ධනය කරන එක කරනවා. ඊට පස්සේ ඒ වගේම ඒකට අදාළ සැලසුම් කළමනාකරණය ආදී දේවල් අධ්‍යාපන පද්ධතියට අදාළ දේවල් සිදු කරනවා. ඊට පස්සේ පුහුණු වැඩසටහන් තාක්ෂණික අවශ්‍යතා ප්‍රතිපත්ති පර්යේෂණ ඒ වගේම දැනුම මේ knowledge sharing දැනුම බෙදා හදා ගැනීම. අන්න ඒ කාර්යයන් තමයි මේ IIEP එකෙන් කරන්නේ. ඒකට මේකේ අධ්‍යාපනයට අදාළ සේවා පහ මොනවද? ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවය, ශ්‍රී ලංකා විදුහල්පති සේවය, ගුරු අධ්‍යාපනඥ සේවය, ශ්‍රී ලංකා ගුරු සේවය, අනිත් ටික දන්නේ නැහැ මට. මේ අලුතෙන්ම පිහිටවපු සේවය මොකක්ද? ගුරු උපදේශ. ගුරු උපදේශක සේවය. එතකොට මේ සේවා පහ තමයි අධ්‍යාපනයට අදාළ සේවා පහ වෙන්නේ. එතකොට මේ සේවා පහට අදාළවම අපි අර කතා කළ විදිහට මේ මොනවද මේවා? සේවා ව්‍යවස්ථාවන්. ගැන ඔයාලා කියවලා දැනුවත් වෙලා ඉන්න ඕනේ. එතකොට මේ සේවාවන් වලට අදාළව බඳවා ගැනීමේ නිලධාරියා කවුද? මේ පත්වීම් බලධරයා කවුද? විනය බලධරයා කවුද? එතකොට උසස් වීම් වලට අදාළ කාල සීමාවන් කොහොමද? ඒවට අදාළ ශ්‍රේණි මොනවද? උසස් වීම් වලට අදාළ වෙන්නේ මොනවද? ඒ වගේම මේ බඳවා ගැනීමේ ක්‍රමවේද, විවෘත තරඟ විභාගද, සීමිත තරඟ විභාගද ආදී මේ සියලු දේවල් ඔයාලා කියවලා දැනුවත් වෙලා ඉන්න ඕනේ. ඊළඟ දවසකදී අපි ඒ ගැන කතා කරමු. කියවලා අපිට කරගන්න කොටස කරගන්න වෙලාව මදි වුණොත් අනිවාර්යයෙන් මේ ටිකත් කියවලා දැනුවත් වෙලා ඉන්න. එතකොට මීට අමතරව ඔයාලට විශේෂයෙන් කතා අපි ළමා අයිතිවාසිකම් ගැන කතා කළා. එතකොට ළමා අයිතිවාසිකම් පිළිබඳව ප්‍රඥප්තියක් ගැන අපි කතා කළා. එතකොට මේක එක්සත් ජාතීන්ගේ මණ්ඩලයේ මේ ටික නම් ලියා ගන්න. ඔයාලා කෙටියෙන් ෂෝට් නෝට් එකක් විදිහට මේ එක්සත් ජාතීන්ගේ මණ්ඩලයේ සම්මත කළ ළමා අයිතිවාසිකම් ප්‍රඥප්තිය ගැන තමයි අපි මේ කතා කරන්නේ. ළමා අයිතිවාසිකම් ප්‍රඥප්තිය මේ සකස් කරලා තියෙන එක්සත් ජාතීන්ගේ මණ්ඩලය විසින් 1989 නොවැම්බර් 20 තමයි මෙයාලා මේක සකස් කරලා සම්මත කරගෙන තියෙන්නේ.
අපි කියනවනේ ළමා අයිතිවාසිකම් ප්‍රඥාප්තිය හඳුන්වලා දීපු වර්ෂය 1989 කියලා දිනේ වෙන්නේ නොවැම්බර් 20. එතකොට මේකට ලංකාව ඇතුළු මේ බොහෝ රටවල් ළමයින්ගේ අයිතිවාසිකම් සම්බන්ධයෙන් කටයුතු කරලා මේකට අවශ්‍ය නිසා අත්සන් කරලා එකතු වෙලා තියෙනවා. එතකොට මේ ළමා අයිතිවාසිකම් ප්‍රඥාප්තියේ ළමයා කියන්නේ කවුද කියලාත් අර්ථ දක්වලා තියෙනවා. මතකයි මේ ප්‍රශ්නෙට උත්තරේ නේද? ළමා අයිතිවාසිකම් ළමයා කියන්නේ කවුරු කියලාත් අපි හඳුන්වන්නේ අවුරුදු කීයට වඩා අඩු පුද්ගලයෝද? 18ට වඩා අඩු දරුවෝ. එතකොට මේක ළමා අයිතිවාසිකම් ප්‍රඥාප්තියේ ළමයා කියන්නේ කවුද කියලා අර්ථ දක්වලා තියෙනවා. එතකොට වයස අවුරුදු 18ට අඩු තැනැත්තන් ළමයින් ලෙසට මේකෙදි අර්ථ දැක්වීමක් කරලා තියෙනවා. එතකොට උපතේ සිට වයස අවුරුදු 18 සම්පූර්ණ කරන තෙක් එම වයස් කාණ්ඩයට අයත් සියලුම තැනැත්තන් එම ප්‍රඥාප්තියට අනුව ළමයින් වේ. ඒ කියන්නේ මේ ප්‍රඥාප්තියට අනුව උපතේ ඉඳලා අවුරුදු 18 වෙනකන් සියලු දෙනාම ළමයි ලෙස අර්ථ දක්වලා තියෙනවා. ඊට අමතරව ශ්‍රී ලංකාවේ අපරාධ නීතියට අදාළ වෙන දණ්ඩ නීති සංග්‍රහයේ මේ ළමයා කියන්නේ අවුරුදු 18ට වඩා අඩු තැනැත්තෙක් කියලා දක්වලා තියෙනවා. 1988 අංක 28 දරන දණ්ඩ නීති සංග්‍රහයේ 1988 අංක 18 දරන දණ්ඩ නීති සංග්‍රහයේ ළමයා කියන්නේ අවුරුදු 18ට වඩා අඩු පුද්ගලයෙක් කියලා අර්ථ දක්වලා තියෙනවා. ඒ වගේම ඒ දණ්ඩ නීති සංග්‍රහය ආය 95 අංක 22 දරන දණ්ඩ නීති සංග්‍රහය විදිහට සංශෝධනයක් එවෙලා තියෙනවා. ඒකෙත් දක්වලා තියෙන්නේ අවුරුදු 18ට අඩු කෙනෙක් දරුවෙක් විදිහට හඳුන්වනවා කියලා. ඒ වගේම තමයි ලංකාවේ භාවිතා වන සාමාන්‍ය විවාහ දික්කසාද නීතිය. ඒකෙත් බලපානවානේ විවාහ වෙන්න වයස කීයක් සම්පූර්ණ කරලා තියෙන්න ඕනද කියලා. එතකොට ඒකෙත් දක්වලා තියෙන්නේ විවාහ දික්කසාද නීතියට අනුව පුරුෂයෙකු හෝ කාන්තාවක් හෝ විවාහ වීමට සුදුසුකම් ලබන්නේ වයස අවුරුදු 18ට සම්පූර්ණ කළ පසුවයි කියලා. මේකට හේතුව වෙන්නේ දරුවෙකුට බෑ තවත් දරුවෙක් බිහි කරන්න. එතකොට අවුරුදු 18ට වඩා අඩු දරුවෙකුට ළමෙක් හම්බ වෙන්න ඉන්නවා කියලා කියන්නේ එතකොට ළමයෙකුට තව ළමයෙක්. දැන් දරුවෙක් බිහි කරන්න වැඩිහිටියෙක් වෙන්න ඕනේ. එතකොට අවුරුදු 18ට වඩා වැඩි සම්පූර්ණ කරාට පස්සේ තමයි වැඩිහිටියෙක් වෙන්නේ. එතකොට මේ වැඩිහිටියන්ට තමයි දරුවෝ ලැබෙන්නේ කියන එක තමයි මේකේ මේ අර්ථ දක්වලා තියෙන්නේ. එතකොට ළමයා ගැන අර්ථ දැක්වීම වලට අදාළව එතකොට අපිට භාවිතා කරන්න වෙන්නේ ළමා අයිතිවාසිකම් ප්‍රඥාප්තිය. මැඩම් මේ මෑතකදී මොකක් හරි වෙනසක් වුණා නේද? ළමා ශ්‍රමිකයන් හරි මොකක් හරි වෙනස්කමක් වුණා නේද? අර ඒ කියන්නේ අර අවුරුදු මේ ඉස්සර තිබුණේ අවුරුදු ශ්‍රමිකයෝ කියන එක මේකට කලප ගන්න. දැන් ඉස්සර අපේ තිබුණනේ අනිවාර්ය වයස අවුරුදු 16 කියලා අධ්‍යාපනය ලබන්න. ඒක දැන් 18 කරලා තියෙනවා. ඒ හේතුව මේ අර ළමයා කියන්නේ කවුද කියන එකේ මේ අර්ථ දැක්වීම හින්දා තමයි. ඉස්සෙල්ලා තිබුණේ අවුරුදු 16 වෙනකන්නේ. අනිවාර්ය අධ්‍යාපන නියෝග පනතෙන් 18 වුණේ. එතකොට මේ පරිවාස හා ළමා ආරක්ෂක දෙපාර්තමේන්තුවේ දාලා තියෙනවා මේ එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් සම්මුතිය ගැන. එතකොට මේකේ කියලා තියෙනවා මේ 1979 වර්ෂයේ තමයි ළමා අයිතිවාසිකම් වර්ෂයේ විදිහට නම් කරලා තියෙන්නේ. එතකොට 79 තමයි ළමා අයිතිවාසිකම් වර්ෂයක් ප්‍රකාශයට පත් කරලා තියෙන්නේ. එතකොට මේ ළමයි පිළිබඳව කතා කරලා මානව හිමිකම් කොමිසමේ මූලිකත්වයත් එක්ක මේ එක්සත් ජාතීන්ගේ සංවිධානයයි තවත් රාජ්‍ය නොවන සංවිධානයයි එකතු වෙලා ළමා හිමිකම් ප්‍රඥප්තිය සකස් කරලා තියෙනවා. අපි මේකට කිව්වා 1989 නොවැම්බර් 20 තමයි මේක සකස් කරලා තියෙන්නේ කියලා. එතකොට මේක අනුමත කරගෙන තියෙන්නේ අර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 44 5 දරන සැසිවාරයේදී. එතකොට මේකෙදි අර අපි කිව්වා වගේ අවුරුදු 18ට වඩා සෑම කෙනෙක්ම ළමයෙක් විදිහට අර්ථ දක්වලා තියෙනවා. මේකේ වගන්ති 54කින් සමන්විත වෙනවා. ළමා අයිතිවාසිකම් ප්‍රඥප්තිය වගන්ති 54කින් සමන්විත වෙනවා. මූලික මූලධර්ම 4ක් පදනම් කරගෙන තමයි මේක සකස් කරලා තියෙන්නේ. එතකොට මූලධර්ම 4 විදිහට මේවා නිකන් සාමාන්‍ය දැනීමට මතක තියාගන්න මේ දරුවන් සම්බන්ධයෙන් වෙනස් කොට නොසැලකීම. එතකොට දරුවෙක් වෙනස් කරලා සලකන්න හොඳ නැහැ කියන එක තියෙනවා. ඊට පස්සේ දරුවාගේ උපරිම යහපත සලසන අයුරින් තමයි කටයුතු කරන්න ඕනේ. මේවා ගැන ඔයාලට වැදගත් වෙන්නේ අර කේස් ස්ටඩි එකක් වගේ වැරදිලාවක් ආවොත් තමයි.
එතකොට හැමතිස්සෙම අපි බලන්නේ දරුවාගේ උපරිම යහපත. එතකොට මොකක් හරි සම්බන්ධයෙන් දරුවෙක්ට අසාධාරණයක් වුණොත් අපි ඒ හැම තීරණයක්ම ගන්න දරුවාගේ උපරිම යහපත වෙනුවෙන්. එතකොට මේක කියන්න පුළුවන් ළමා අයිතිවාසිකම් ප්‍රඥප්තියෙත් එයාලගේ ප්‍රධාන මූලධර්මයක් විදිහට දරුවාගේ උපරිම යහපත පදනම් කරගෙන තියෙනවා කියලා. ඊට අමතරව පැවැත්ම සහ සංවර්ධනයට ඇති අයිතිය ඒ වගේම ළමයාගේ අදහස් වලට ගරු කිරීම ළමයින්ට කරු කරන්න ඕනේ. එතකොට මේ ළමා අයිතිවාසිකම් ප්‍රඥප්තිය අපේ ලංකාවේ හැමතිස්සෙම මේ අධ්‍යාපන නීතියට සම්බන්ධ කරගෙන තියෙන මූලික අයිතිවාසිකම් ගැන. අපේ එතකොට මූලික අයිතිවාසිකම් තියෙනවනේ මේ දක්වලා. එතකොට 10 වෙනි වගන්තියේ ඉඳලා මට මතක නෑ වගන්ති 6ක් හරි 8ක් හරි තියෙනවා. එතකොට අර සමානව සැලකීමේ නිදහස, භාෂණයේ නිදහස හිමීම දක්වලා තියෙනවානේ. එතකොට ඒව පදනම් කරන් තමයි ළමයින්ට අදාළ අයිතිවාසිකම් ගැන අපේ ලංකාවේ කතා කරන්නේ. එතකොට ළමයෙකුට අර පිරිසක් ඉදිරියේදී දඬුවම් දුන්නාන් පස්සේ ඒකට ගුරුවරයාට දඬුවම් කරන්නේ තේ මූලික අයිතිවාසිකම් පදනම් කරගෙන. එතකොට මේ එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් ප්‍රඥප්තියට ලංකාව අත්සන් කරන්නේ 1990 ජනවාරි 26. ඒක ඊට පස්සේ ක්‍රියාත්මක කරන්න පටන් ගන්නේ 91 ජූලි 12 වෙනිදා ඉඳලා. ඒ ටික තමයි මේ එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් ප්‍රඥප්තියට අදාළව සාමාන්‍ය කරුණු විදියට දක්වලා තියෙන්නේ. ඊට පස්සේ මේකේ ඔයාලට අමතර විදිහට අපි එදා කතා කරන්නේ පාසල් අධීක්ෂණය ගැන. ඒකේ අමතරව යන පහසුකම් හා සේවාගාස්තු චක්‍රලේඛය ගැන කතා කරන්න හිතුවා. පහසුකම් හා සේවාගාස්තු චක්‍රලේඛය හැමෝම දැකලා කියවලා තියෙනවද? මැඩම් අර 1975 කියන එක නේද? 57-75 කියන එක. මේක 1975 නොවැම්බර් 5 තමයි නිකුත් කරලා තියෙන්නේ. පහසුකම් හා සේවාගාස්තු චක්‍රලේඛයකින් මොන වගේ වියදම්ද සාමාන්‍ය පාසලක අපිට කරන්න පුළුවන් වෙන්නේ? මොන වගේ වියදම් වලට භාවිතා කරන්නේ? ප්‍රථමාධාර ක්‍රීඩා භාණ්ඩ ඔව් ඊළඟට මුරකරු ගෙවන්න පුළුවන්ද මැඩම් මේකේ? මුරකරුවන්ට නම් දැන් නම් අපි ගෙවන්නේ සංවර්ධන සමිති කිනුම හරහා. සංවර්ධන සමිති ගෙවන්නේ දැන්. ඉස්සරේ මේ මොකද මේකේ තිබ්බ නේද මැඩම් චක්‍රලේඛ මත එහෙම නිකන්. චක්‍රලේඛේ තියෙනවා මේ අර දැන් අර භාවිතා කරන්න පුළුවන් දේවල් එක්ක. එතකොට පහසුකම් හා සේවාගාස්තු විදිහට කීයද අපි අය කරන්නේ ළමයින්ගෙන්? කීයක්ද අය කරන්න පුළුවන්? 62යි 36යි. නේ ප්‍රාථමික අංශය 36යි 6න් ඉඳලා රුපියල් 60යි වසරකට. ඒක වසරකට එතකොට ඒ ගාන මම දැකලා තියෙන පාසල් වලින් කෙලින්ම අවුරුද්දකටම එකතු කරනවා. ඒ විදිහට පුළුවන් එකතු කරන්න. කාර්තු වශයෙන් නේද මැඩම්? කාර්තු වශයෙන් තමයි එකතු කරන්න මේ තියෙන්නේ. එතකොට අර පාසල් වලට ඒක එකතු කර ගැනීමේ මේ පහසුව නිසා යාලා ඒකට පෙළඹිලා තියෙනවා මේ රුපියල් 60ම එකපාර එකතු කරගන්න. මොකද ළමයි නැත්තම් ගෙවන්නේ නැහැ කියලා. මේකේ මෙන්න මම කේස් ස්ටඩි එකක් දාලා තියෙනවා. මෙන්න මේකේ විදිහට මේ ක්‍රියාකාරකම් කරන්න පුළුවන් මොන වියදම් වලින්ද? මේවා ඔක්කොම අපි ඔය කියු කතා කරපු චක්‍රලේඛයෙන් කරන්න පුළුවන්ද? මුල් දෙක බෑ නේද මැඩම්? ක්‍රීඩා පිටිය නඩත්තු කටයුතු පාසලේ පේනම් තටාකය නඩත්තු බෑ නේද මැඩම්? විශේෂ අනුගාමී ක්‍රියාකාරකම් පුළුවන්. විවිධ ප්‍රසංග වලට පුළුවන්. පාරිභෝජ්‍ය ද්‍රව්‍ය මිලට ගැනීමත් පුළුවන්. අපි අර ස්ටේෂනරිස් නම ගන්නවනේ නේද? ඒ වගේ නඩත්තු කටයුතු වලට ගන්නව නම් අපි මොන වයින්ද වියදම් කරන්න පුළුවන් නේද? ඔව් පාසල් සංවර්ධන ගිණුමින් යොදා ගන්න පුළුවන්. මේක දැන් ඉස්සරහට ඔයාලගේ ඉස්කෝලවල අයවැය මේ හදනවනේ පාසල් වල. එතකොට මේක භාවිතා කරන්න පුළුවන්. මේකේ තියෙන පාසකම් හා සේවාගාස්තු වලට අදාළ චක්‍රලේඛය වෙන්නේ මේ අංක 57 දරන 75 චක්‍රලේඛය. එතකොට මේකේ අර කලින් කතා කළා වගේ ද්විතීයික ශ්‍රේණි වලට මාසයකට රුපියල් 5 ගාණ. ඒකයි රුපියල් 60ක් අපි එකතු කරන්නේ. ප්‍රාථමික ශ්‍රේණි වලට රුපියල් 3 ගානේ රුපියල් 36ක් අපි එකතු කරනවා. මේකට උත්තරයි අපි අවසානයේදී කතා කරගෙන යන්නේ. මෙන්න මේ ප්‍රශ්නෙට උත්තර කියන්නකෝ. මෙතෙක් කාලයක් පාසලේ පහසුකම් හා සේවාගාස්තු අය කරලා නැත්නම් මොකක්ද කරන්න පුළුවන්?
අපිට අපේ හිතමනාපයට පහසුකම් හා සේවා ගාස්තු අය කරන්න පටන් ගන්න පුළුවන් ද පාසලක. මේකට මේ කලාප කාර්යාලයේ කලාප කාර්යාලයේ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකගේ අනුමැතිය ගන්න ඕනේ අපි. පහසුකම් හා සේවා ගාස්තු මෙච්චර කාල අය කළා නැත්නම් ඒකට අපි මෙහෙම මේ අය කරන්න යනවා කියලා. අපේ හිතමනාපයට ඒක මේ අය කරගන්න බැහැ. ඊට පස්සේ මේක ගැන තව දැනගන්න ඕන දේවල් තමයි. එතකොට අපි පහසුකම් හා සේවා ගාස්තු වලට අදාළව අපි දැනගන්න ඕනේ මොනවද අපිට බලය තියෙන්නේ. මොන ක්‍රියාකාරකම් කරන්නද? වියදම් කිරීමේ සීමා මොනවද? ඒවට අදාළ වෙන ලිපි ලේඛන මොනවද කියලා. එතකොට මේකෙදි මේ තියෙන්නේ අර බලය ලැබීම කියලා කියන්නේ අපිට අය කරන්න පුළුවන් මෙන්න මේ ප්‍රමාණය මුදල් විතරයි මේ දරුවන්ගේ. එතකොට යම් දරුවෙකුට මේ මුදල ගෙවන්න බැරි නම් අපිට ඒ දරුවව නිදහස් කරන්න පුළුවන්ද? පුළුවන් නේද මැඩම්? ග්‍රාම නිලධාරී සහතිකය දීලා ගෙනල්ලා අන්න නිදහස් කරන්න පුළුවන්. එතකොට ඒ දරුවන්ට මේ වියදම දරන්න බැහැ කියන එක ඔය කියන ඔප්පු කරන්න ඕනේ. ඔප්පු කරන්න නැතුව බෑ. ග්‍රාම නිලධාරී මහතාගෙන් මේ තියෙනවා නම් මෙයා අඩු ආදායම් ලාභියෙක් කියලා. එතකොට ඒ අනුව අපිට මේ දරුවව මේ කියන්නේ දරුවගෙන් මුදල් අය නොකර ඉන්න පුළුවන්. ඒකට අපි අර ඉස්සෙල්ලා කතා කළා වගේ ක්‍රීඩා පිටිය නඩත්තු කරන්න නඩත්තු වේදනුත් මේ මොකද චක්‍රයකේ හරහා දරන්න පුළුවන්. දැන් අපි මේ තියෙන්නේ අර මේ සකස් කිරීම අයවැය සකස් කරන්නේ කොහොමද කියලා. එතකොට මේ පහසුකම් හා සේවා ගාස්තු අය කරන්න බලය පැවරෙන්නේ පන්ති භාර ගුරු භවතට. එතකොට පන්ති භාර ගුරු භවතුන් මගින් තමයි මොකද පන්ති භාර ගුරු භවත තමයි දන්නේ තමන්ගේ පන්තියේ ඉන්න දරුවන්ට මේ මුදල ගෙවන්න පුළුවන් හැකියාවක් තියෙනවද නැද්ද කියලා. එතකොට එයා තමයි තහවුරු කරගෙන ගෙවන්න පුළුවන් අයගෙන් එකතු කරගෙන අදාළ ලේඛන පවත්වාගෙන යන්න උවමනා වෙන්නේ. එතකොට මේකේ පන්ති එකතු කරන මුදල් මේ පහසුකම් හා සේවා ගාස්තු භාර වෙන්න භාණ්ඩාගාරයකට දීලා ඊට අදාළ රිසිට්පත් අපි එකතු කරගන්න ඕනේ. එතකොට මේකේ නිකුත් කරන රිසිට්පත මොකක්ද? මොන රිසිට්පතින්ද අපි මේකට මුදල් එකතු කරන්නේ? මතකද රිසිට්පතේ අංකය? අංකේ මතක නෑ මැඩම්. මේක පහසුකම් හා සේවා ගාස්තු රිසිට්පත කියලා වෙනම තියෙනවා. අර සංවර්ධන ගිණුම නෙමෙයි. රජයෙන් එන එක. රජයෙන් එන එක. ඒක තමයි. පහසුකම් හා සේවා ගාස්තු වල එන්නේ CCA ආකෘතිය. CCA කියලා තමයි කියන්නේ ඒකට. C අකුරයි CI. එතකොට CCA එකේ තමයි අධ්‍යාපන CCA කියන කුවිතාංශය තමයි අපි මේකට පාවිච්චි කරන්නේ. මේ දෙකේ වෙනස තමයි පාසල් සංවර්ධන සමිතියට අදාළව රිසිට්පත් අපි තමයි මේ 26/2018 චක්‍රලේඛයේ දාලා තියෙනවනේ. ඒකට අදාළ ආකෘති පත්‍රය අනුව පාසලට ගැලපෙන මේ රිසිට් පොත් මුද්‍රණය කරගන්නේ පාසල විසින්මයි. නමුත් පහසුකම් හා සේවා ගාස්තු වලට අධ්‍යාපන අමාත්‍යාංශය රජයෙන් දෙන මේ CCA කුවිතාංශය තමයි පාවිච්චි කරන්නේ. එතකොට මේක අර අනිකුත් මුදල් ගණන් කරනවා විදිහට තමයි මේ භාවිතා කරන්නේ. අපිට මේකට අදාළ ලිපි ලේඛන අර මුදල් ලේඛන හා සමානව තමයි මේ ටික මේ දාලා. මේකේ අනිත් එක දැනගන්න ඕන දේ තමයි මේකට අදාළවත් අපි මේ බැංකු ගිණුමක් සකස් කරලා තියාගන්න ඕනේ. එතකොට බැංකු ගිණුම ලංකා බැංකුවේ හරි එහෙම නැත්නම් මහජන බැංකුවේ හරි ජංගම ගිණුමක් විදිහට විවෘත කරන්න කියලා තමයි චක්‍රලේඛයේ දාලා තියෙන්නේ. එහෙම එකක් නැත්නම් ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ ගිණුමක් විදිහට පවත්වාගෙන යන්න පුළුවන්. අර පෙටි කෑෂ් විදිහට අපි අතේ තියාගන්න පුළුවන් වෙන්නේ මේ චක්‍රලේඛය යන රුපියල් 200ක් විතරයි. රුපියල් 200ක් අතේ තියාගෙන ඉතුරු සියල්ල බැංකුගත කරලා තමයි ගනුදෙනු කිරීම වලට භාවිතා කරන්න ඕන වෙන්නේ. මේක ඊට අමතරව අයවැය සකස් කරන එක ගැන අපි කතා කරන නඩත්තු වේදම් වලට මේක පාවිච්චි කරන්න පුළුවන්ද කියලා මේකේ දාලා තියෙනවා චක්‍රලේඛයේම මේ තියෙන්නේ නඩත්තු කරන්න පුළුවන් නඩත්තු වේදම් දරන්න පුළුවන්. එතකොට මේකේ තියෙන සරඹහල පිහිනුම් තටාක ක්‍රීඩා පිටි නඩත්තු කිරීමට මේකේ තියෙන මුදල් අපිට වියදම් කරන්න පුළුවන්. ඊට පස්සේ ගාස්තු දීමනා විදියට මෙතන විශේෂ සමගාමී ක්‍රියාකාරකම් වලට අදාළව ගාස්තු ගෙවන්න භාවිතා කරන්න පුළුවන්. එක එක ක්‍රීඩා වලට. ඊට පස්සේ ඊට අමතරව ක්‍රියාකාරකම් විදියට මල්ල ක්‍රීඩා ශිෂ්‍ය බඩ බාල දක්ෂ වගේ ඒවට අදාළ යන ක්‍රියාකාරකම් වලටත් මේකෙන් අපිට වියදම් දරන්න පුළුවන්. ඊට පස්සේ අලුත් පැඩියා වලට පුළුවන්. ඊට පස්සේ පරිභෝජ ද්‍රව්‍ය මිලදී ගැනීමට පුළුවන්. අධ්‍යාපන චාරිකා පුස්තකාල පොත් ගන්න මෙන්න මේ ආදී දේවල් වලට වියදම් කිරීමේ හැකියාවක් තියෙනවා මේ මුදල්. එතකොට මේ භාසුකම් හා සේවා ගාස්තු මුදල් අපිට මේ සංවර්ධන සමිති ගිණුමේ මුදල් වගේ ඉතුරු කරලා ලොකු මේ එකක් හදා ගන්න පුළුවන්ද? මුදල් ඉතුරුවක් කරගන්න පුළුවන්ද? බෑ මැඩම් නේ. ඒ වසරේම වියදම් කරලා ඉවර කරන්න. ඔව්. ඒකට හේතුව මොකද්ද? ඇයි එහෙම කරන්නේ? ඒ කියන්නේ අපි ඒ ගාස්තු අය කරන්නේ වසරක් සඳහා අවශ්‍ය පහසුකම් සපයන්නේ නේ.
අන්න හරි පහසුකම් හා සේවා කියන එකෙම තේරෙනවා. මේ වසරේ අධ්‍යාපනයට අවශ්‍ය පහසුකම් මේ වගේම සේවා සපයන්න තමයි අපි මේ මුදල එකතු කරලා තියාගන්නේ. එතකොට ඒක නිසා ඒ අවුරුද්ද එකතු වෙන වියදම් අනිවාර්යෙන් ඒ අවුරුද්දෙම වියදම් කරලා ඉවර කරන්න ඕනේ. එතකොට මේ විදිහට සමහරක් වෙලාවට සමහර අය මේකේ මේ මුදල් එකතු කරගෙන තියෙනවනේ මේ වියදම් නොකර සමහරලාට භාවිතා කරන්නේ නැහැ. එතකොට ඒවා මේ වියදම් කරන්න ඕනේ. හැටි එහෙම ඉතුරුවක් වෙලා තියෙනවා නම් මේ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක හරහා ඉල්ලීමක් කරලා යොදා ගන්න පුළුවන් මොනවටද කියලා චක්‍රලේඛයේ උපදෙස් දීලා තියෙනවා. එහෙම ඉතුරු මුදල් තියෙනවා නම් ඒවට මොනවද කරන්න ඕනේ කියලා. මම ඒක කියන්නම් මේක මට හොයාගන්න පුළුවන් වුණාද මේ චක්‍රලේඛයේ දාලා තියෙනවා ඒවා කරන්නේ කොහොමද කියන එක. මේ චක්‍රලේඛයෙන් උපදෙස් දීලා තියෙනවා මේ චක්‍රලේඛයේ හැබැයි තියෙන එකම අවාසිය තමයි 75න් පස්සේ මේවා යාවත් කාලෙනකම් වෙලා නැහැ. සංශෝධන ඇවිල්ලා නැහැ. පරණ චක්‍රලේඛයම තමයි තාමත් අපිට භාවිතා කරන්න සිද්ධ වෙලා තියෙන්නේ. පහසුකම් හා සේවා කාස් වලට අදාළ මොන හරි ගැටලු තියෙනවද ඔයාලට? ආසලේ අත්දැකපු දේවල් මේවයින් ඔයාලට දැනගන්න පුළුවන් දේවල් තමයි තමන්ගේ ඉගෙනීම් ක්‍රියාවලියට පන්ති කාමරයට අවශ්‍ය වෙන දේවල් මේ මිලට ගන්න භාවිතා කරනකොට පාසලේ මුදල් ඉල්ල ගන්න පුළුවන් මොනවායින්ද කියන එක තමයි මේවයින් ඉගෙන ගන්න පුළුවන් වෙන්නේ. ඒකට පහසුකම් හා සේවා කාස් වල මේ ක්‍රියාකාරකම් වලට අවශ්‍ය මුදල් ලැබා ගැනීමේ හැකියාව තියෙනවා. පාසලේ ළමයින්ට දඬුවම් කිරීම ගැන තියෙන චක්‍රලේඛ මොනවද? ළමයින්ට දඬුවම් කරන්න පුළුවන්ද අපිට? ළමයින්ට දඬුවම් කරන්න පුළුවන්ද? බෑ මැඩම්. ඔව් දඬුවම් කරන්න බෑ. ඒ කියන්නේ ශාරීරික දඬුවම් දීමේ හැකියාවක් නැහැ. එතකොට ඒක තහනම් කරලා තියෙනවා චක්‍රලේඛයේ. ඒ චක්‍රලේඛය තමයි මේ අහන්නේ. 2016 2012 නෙවෙයි නේද 2005 16 12 මාතෘකා මිස්ටර් මතකද? මට හම්බෙච්ච අවසාන චක්‍රලේඛය පාසල් තුල විනය පාලනයේ ඒ වගේ එකක් මැඩම්. හරි. මම මේකේ මුලින්ම ඇවිල්ලා තියෙන 2001 චක්‍රලේඛයක්. ඊට පස්සේ ඒක 2005 චක්‍රලේඛයේ සම්පූර්ණයෙන් අවලංගු කරලා තිබුණා. එතකොට මේවා ගැන දැනගෙන ඉන්න උවමනා වෙන්නේ ඔයාලට මේ කේස් ස්ටඩීස් වලට තමයි. දඬුවම් දීමට දාලව යන චක්‍රලේඛය. මේක ඉදිරියේදී පෙන්නන්නම්. එතකොට පාසල් තුළ ඒ කියන්නේ විනය නීති වලට අදාළව තමයි ඒ ටික උමනා වෙන්නේ. එතකොට මේකෙද තියෙනවා ළමයින්ගේ විනයට අදාළ කටයුතු කරනකොට පාසල් වල දුම්පානය හා මත්පැන් පානයට අදාළව චක්‍රලේඛයක් නිකුත් වෙලා තියෙනවා. ඊට අමතරව ළමයින්ට පාසල් වේලාව තුළ චිත්‍රපටි බලන්න අපි එක්කන් යනවනේ පාසල් වලින්. එතකොට ඒවට අදාළ උපදේශ චක්‍රලේඛ දීලා තියෙනවා. ඊට පස්සේ ප්‍රමාද වෙලා පාසලට ළමයි පැමිණීම හා වේලාවට කලින් පිට වෙලා යන එක ඉවත් කරන්න අදාළ චක්‍රලේඛ තියෙනවා. එතකොට මේකට අදාළ වෙන්නේ පාසල් ළමයින් ප්‍රමාද වී පාසලට පැමිණීම හා වේලාවට කලින් පාසලෙන් ඉවත් වීම. එතකොට මේක දක්වලා තියෙන්නේ අධ්‍යාපන අමාත්‍යාංශයේ 1970 සැප්තැම්බර් 13 දරන චක්‍රලේඛයකින්. ඒතර පළවෙනි චක්‍රලේඛයක්. ඒකෙන් තමයි මුලින්ම ළමයි අර ප්‍රමාද පැමිණීම ගැන අපි හැමදාම ගණනය කරනවානේ. එතකොට ඒකට අදාළ චක්‍රලේඛය නිකුත් වෙලා තියෙන්නේ 1970 සැප්තැම්බර් 13 9 ඇලයිරක් 937 කියන චක්‍රලේඛයෙන්. 9 ඇලයිරක් 937 කියන චක්‍රලේඛයෙන්. එතකොට මේ සඳහා මවගේ හෝ පියාගේ හෝ භාරකාරයාගේ ලියමනක් ඉදිරිපත් කරලා ඒ අනුව තමයි අවසර ගන්න ඕන වෙන්නේ. ඊට පස්සේ තවත් චක්‍රලේඛයක් තියෙනවා මේ වන අර ගැටළු වලට හේතු වෙච්ච තමයි මේ පාසල් ළමයිගේ තූර්ය වාදක කණ්ඩායම් විවිධ උත්සව වලට සහභාගී කරවා ගැනීම. එතකොට අපි දැනගන්න ඕනේ මොන උත්සව වලටද දරුවන්ගේ තූර්ය වාදන කණ්ඩායම් සහභාගී කරවන්න පුළුවන් වෙන්නේ. ඔයාලා දන්න උත්සව මොනවද සාමාන්‍යයෙන්? නිදහස් උත්සවය වගේ රාජ්‍ය උත්සව නේද? ඔව් රාජ්‍ය උත්සව ජාතික දින උත්සව පුළුවන්. එතකොට ඒක ජාතික දින උත්සව මේ ප්‍රාදේශීය අධ්‍යාපන අධ්‍යක්ෂකගේ ඒකකත්වයේ ඇතුළුව. ඒ කියන්නේ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකනේ දැන් අපිට ඉන්නේ. එතකොට එයාලගේ ඒකකත්වයේ ඇතුළු දිසාපතිවරින් විසින් සංවිධානය කරනු ලබන ජාතික දින උත්සව වලට සම්බන්ධ කරවන්න පුළුවන්. ඊට අමතරව මේ මැති අමතෝර පිළිගන්න ඒ වගේ ඒවාට අපිට ළමයිව පාවිච්චි කරන්න පුළුවන්ද? දැන් බෑ නේද මඩ? බෑ නේ බෑ. ඒක තමයි.
ඔයාලා ඒක හොඳට මතක තියාගන්න මේ පාසලේ උත්සවයකට යම්කිසි ඒ කියන්නේ දේශපාලන අධිකාරියක කෙනෙක් ඇඳවනවා නම් ඒකට අධ්‍යාපන බලධාරී කිසිවෙක් සහභාගී වෙන්නේ නැත්නම් අපිට මේ තූර්යවාදක කණ්ඩායම මේ භාවිත කිරීමේ හැකියාවක් නැහැ. ඒකට පාසලේ උත්සව කියලා දාලා තියෙනවා. පාසලේ කියන්නේ පාසල් මට්ටමින් පැවැත්වෙන උත්සව වලට පුළුවන්. ඊට අතිරේකව අධ්‍යාපන අමාත්‍යාංශය මගින් හෝ කලාප අධ්‍යාපන කාර්යාල මගින් සංවිධානය කරන ලබන අධ්‍යාපනික උත්සව වලදී පුළුවන්. ජාතික දිනෝත්සව පුළුවන්. ඒ වගේම අතිගරු ජනාධිපතිතුමා හෝ අගමැතිතුමා හෝ සහභාගී වන අමාත්‍යාංශ රජයේ දෙපාර්තමේන්තු සංස්ථා හෝ පළාත් පාලන ආයතන විසින් සංවිධානය කරන ලබන උත්සව වලට. එතකොට ඒක අනිවාර්යෙන් ජනාධිපතිතුමා හරි අගමැතිතුමා හරි වෙනකොට අපිට දරුවෝ සහභාගී කරවන්න පුළුවන්. ඊට අමතරව විදේශීය රාජනායකයන් සහභාගී වන උත්සව වලට දරුවන්ගේ තූර්යවාදක කණ්ඩායම් සහභාගී කරවන්න පුළුවන්. මේවාට හැර වෙනත් උත්සව වලට දරුවෝ යවුවොත් අපිට ඒවට නීතිමය ක්‍රියාමාර්ග වලට මුහුණ පෑමට සිද්ධ වෙනවා. ඔයාලට මීට අමතරව මොනවද තියෙන ගැටලු වෙන්නේ? මැඩම් එක්ස්කියුස් මි මැඩම් ඒ චක්‍රලේඛයේ අංකය මොකද්ද? සූර්යවාදක කණ්ඩායම් තූර්යවාදක කණ්ඩායම් වලට අංක එන්නේ මේක තියෙනවා 1985 එළඉරක් 10 කියලා පරණ චක්‍රලේඛයක්. එතකොට මේකේ 75 12 30 තමයි දිනේ දාලා තියෙන්නේ. හරි මැඩම් thank you. 85 එළඉරක් 10 මේවට අදාළ තවත් සමහරක් වෙලාවට උපදේශ සංග්‍රහ විදියටත් මේවා දාලා තියෙනවා. මේක දාලා තියෙන ඒක මේක ලියලම තියෙනවා නොයෙකුත් උත්සව වලට පැමිණෙන අමුත්තන් පිළිගැනීම සඳහා පාසල් ළමයින් මග දෙපස පෙළ ගැස්වීම, ආචාර පෙළපාලි පැවැත්වීම හා පාසල් භූමියෙන් පිටතදී පාසල් තූර්යවාදක කණ්ඩායම් පාවිච්චි කිරීම සහ මුලින්ම තහනම් වේ. අර අපි දැකලා තියෙනවානේ ළමයි පාරේ හිටවලා තියෙනවානේ කවර හරි උත්සව වලට පිළිගන්න. එතකොට මේ වගේ දේවල් කරන්න බෑ කියන එක මේ චක්‍රලේඛයෙන් මේ කෙලින්ම දක්වලා තියෙනවා. excuse me madam එතකොට අර educational law කිව්වහම එන්නේ මේ circulars ටික පැත්තද madam නැත්නම් ඊට අමතරව තව මොනවද තියනවද? education law කිව්වට පස්සේ එන්නේ circular සඳහාම circular සමනයි. ප්‍රධාන විදියටම බලපාන්නේ අධ්‍යාපනයට සම්බන්ධ නිකුත් කරලා තියෙන චක්‍රලේඛ එනවා. ඒ කියන්නේ මේ වගේ අනපනත් ගැන එනවා. ඊට අමතරව අධ්‍යාපන නීතියේ තියෙන දඬු නීති සංග්‍රහය, ඒ වගේ අපේ සාමාන්‍ය නීතියේ තියෙන්නේ ඒවත් මේකට බලපානවා. දඬුවම් දෙන ඒවට. ඒක නිසා අධ්‍යාපන නීතිය කියලා ඒගොල්ලෝ වෙනස් කරලා හඳුන්වන්නේ මේ අධ්‍යාපන පද්ධතියේ තියෙන ගැටලුත් එක්ක යන්නේ. ඒකට විදිලික්ත නීතිය තමයි ගොඩක් වෙලාවට සම්බන්ධ කරලා තියෙන්නේ. ඒකට හේතුව තමයි දැන් අපිට මේ දඬුවම් කරන්න යනකොට ගොඩක් වෙලාවට අපිට එන්නේ ආ කියන්නේ අපිට පැවරිච්ච කටියත් අපි හරියට ඉෂ්ට කරේ නැහැ කියන එක. අපි කතා කළේ ගුරුවරයාගේ වගවීම තියෙනවනේ. එතකොට වගවීම කොටස හරියට නොකළාම තමයි මේ නීතිමය ගැටලු ගොඩක් ඇවිල්ලා තියෙන්නේ. ඊට පස්සේ ළමා අපචාර සම්බන්ධ සිද්ධි වලට නම් කෙලින්ම දඬු නීති සංග්‍රහයෙන් ඒහා තමයි දඬුවම් කිරීම නියම වෙලා තියෙන්නේ. අධ්‍යාපන නීතියේ කොටස ගැන අර මේ නිකන් කලමනාකරට බොහෝ විට කියන්නේ සාමාන්‍යයෙන් ඒ වගේ අර ගැසට් එකේ නම් ඒ පැත්ත වැඩි දාලා නැහැ. ප්‍රතිපත්ති නවීකරණ ඒ ටිකනේ දාලා තියෙන අර ගැටලු විසඳීමට ඔයාලට උවමනා වෙන්නේ චක්‍රලේඛ ගැන දැනුම තමයි. මේ නිකුත් වෙලා තියෙන චක්‍රලේඛ ගැන හොඳට කියවලා හොඳ අවබෝධයක් තිබ්බනම් ඕන පැත්තකින් එනකොට උත්තර ලියා ගන්න පුළුවන්. තව ගැටලු මොනවා හරි තියෙනවද? ඒ ඔයාලට කියන්න හොඳ කේස් ස්ටඩි එකක් හම්බුණා. මේ අපි අර පහුගිය දවස්වල කතා කරන්නේ භෞතික සම්පත් කළමනාකරණය ගැන. ඒකෙදී මේ අර භාණ්ඩ සමීක්ෂණ ගැන කතා කළා. ඒ භාණ්ඩ සමීක්ෂණ හරියට මේ නොකරපු දේවල් ගැන අපිට හම්බ වෙච්ච සිද්ධියක් තියෙනවා. මේ පාසල් වල තියෙනවනේ පුස්තකාලවල පොත් තියෙනවා. කියන්නේ සමහර පුස්තකාල තියෙනවා අවුරුදු ගණන් පරණ ඉස්කෝලවල පොත්පත් විශාල ප්‍රමාණයක් තියෙනවා. එතකොට මේවා හරියට යාවත් කාලීන උනේ නැතුවම අර නිසි වේලාවට ඉවත් කිරීම සිද්ධ නොකරාම පස්සේ පරණ පොත් කොට ගහනවා. ඒ වගේම කාල විනාශ වෙලා යනවා. එතකොට හානි පාඩු ගණනය කිරීම එනවා මේවා හරියට සිද්ධ නොකරාම කාලයක් තිස්සේ. එතකොට භාණ්ඩ සමීක්ෂණයට ගියාට පස්සේ අනිවාර්ය එකක් තමයි භාණ්ඩ සමීක්ෂණ මණ්ඩලයේ සමාජික විදියට යන අයගේ පාසලේ ඉන්න අයගේ වගකීමක් තමයි හරියට තියෙන දේවල් නඩත්තු කරලා තියාගන්න එක. එතකොට මේ දේවල් බලන්න ගියාම පස්සේ අපිට එක පාසලක දකින්න ලැබුණා මේ භාණ්ඩ සමීක්ෂණයෙන් ඒගොල්ලෝ දාලාම තියෙනවා මේ පුස්තකාලයේ තිබ්බ තැනට වෙහි වතුර වැටිලා වතුර කාන්දු වෙලා පොත් දිරාපත් වීමකට ලක් වෙලා කියන එක.
එතකොට සමීක්ෂණයෙන් ඒක දුන්නට පස්සේ පාසලේ වගකීමක් වෙනවා ඒවට අදාළ ක්‍රියාමාර්ග ගන්න එක. පස්සෙත් වාර්තාවල බලුවට පස්සේ පේනවා ඒවට ක්‍රියාමාර්ග ගන්න නැහැ කියලා. එතකොට මොනවද කරන්න පුළුවන්? මේ වගේ දේවල් තියෙනවා. එතකොට දැන් එකක් තමයි පාඩුවක් වෙන බව දැක ඒක ගැන දැනුවත් කරලා තියෙද්දි ඒවට ක්‍රියාමාර්ග ගත්තේ නැත්නම් ඒ අදාළ කාලයේ හිටියේ පාසල් බලධාරීන්ට තමයි ඒකේ වගකීම යන්නේ. එතකොට ඒ වගේ ජාතික සම්පතක් තමයි එතනදී විනාශ වෙලා තියෙන්නේ. අනිත් එක තමයි වාර්තාවල තියෙනවා වාර්තාවේ දක්වලා තියෙනවා පරිග්‍රහණ ලේඛනයේ විනාශ වෙලා තියෙනවා පරීක්ෂා කරන්න බෑ කියලා. ඊට පස්සේ විදුහල්පති දෙන වාර්තාවේ දාලා තියෙනවා මේ පරිග්‍රහණ ලේඛනයේ මේ දිනේට නියමිත පරිදි ආවත්කාලීන කර ඇත කියලා. ඉතින් එතකොට අර පරස්පර විරෝධී දේවල් හම්බ වෙනවා. මේ අධ්‍යාපන පද්ධතිය අපි දකින දේ තමයි අර අහලා තිනේ මේ පූස බැඳලා අර පූජාව තිබ්බ පූසාරිගේ කතාව ඒ වගේ තමයි කලින් කෙනා කරලා තියෙන්නේ මොකක්ද? ඒ ආකාරයෙන්ම වාර්තා ලියනවා. එතකොට එහෙම ලියන්නේ නැතුව Taman දකින ඒ වෙලාවේ තියෙන දේ තමයි වාර්තාවල් වලට ඇතුළත් කරන්න ඕන වෙන්නේ. එතකොට එහෙම වාර්තා නොලියපු නිසා මේ ඒ අදාළ පාර්ශවයන්ට ගැටළු වලට වග කියන්න සිද්ධ වෙලා තියෙනවා. එයාලා ඒකට සම්බන්ධ නොවුණා. මොකද වාර්තාවට අත්සන් කරපු නිසා. ඒක නිසා හරියට චක්‍රලේඛ ගැන කියවන්න ඒව ගැන ඒ කියන්නේ ඒකේ පොයින්ට් එකට මොනවද කියලා තියෙන්නේ මොනවද කරන්න ඕනි කියන එක කියවලා තිබ්බට පස්සේ අපිට වෙන වැරදීම් අඩු කරගන්න පුළුවන්. හරි වෙන ගැටලු නැත්නම් අද දවසට අපි මෙතනින් මතේ පන්ති නවත්තන්න පුළුවන්.